අපි පටන් ගන්න යන්නේ TQM සබ්ජෙක්ට් එකේ කුප්පි ටික. එතකොට ඉස්සෙල්ලම අපි කතා කරන්න යන්නේ අද කතා කරන්න මේ රෙකෝඩින් එකෙන් මම හිතන් ඉන්නවා කතා කරන්න ලෙසන්ස් තුනක්. පළවෙනි ලෙසන් එකයි, සෙකන්ඩ් එකයි, ෆෝර්ත් ලෙසන් එක. පළවෙනි එක ඕවර්විව් එක, සෙකන්ඩ් එක එවලුෂන්, ෆෝර්ත් ලෙසන් එක කොස්ට් ඔෆ් ක්වොලිටි. හරිද? මම third lesson එක කියන්නේ මම මේ lessons විදිහට බෙදලා තියෙන්නේ sir slides දාලා තියෙන පිළිවෙලට. එතකොට ඉස්සලම slide එක දාලා තියෙන overview එක, second එක evaluation, third එක quality gurus ගැන, fourth එක cost of quality ඔය විදිහට තමයි sir දාලා තියෙන්නේ. මම මේ විදිහට තමයි මේ lessons ටික හදාගත්තේ. quality gurus ගැන ඇත්තටම කුප්පියක කරන්න දෙයක් නැහැනේ. ඒකේ තියෙන්නේ ඒගොල්ලෝ දීලා තියෙන ඉන්ෆර්මේෂන් ටික කියවලා නිකන් ඒ කවුරුද යාලා මොනවද කන්ට්‍රිබියුට් කරේ ක්වොලිටි කියන ඒරියා එකට ඒ ටික ගැන ඉගෙන ගන්නනේ. ඒකට කුප්පියක් කරන්න ඕනේ නැහැ කියලා මම හිතනවා. ඒකේ ෂෝට් නෝට් එකක් මට හදන්න වෙලාව තිබ්බේ නැහැ. මට වෙලාව තිබ්බොත් මම ෂෝට් නෝට් එකක් හදලා ඩ්‍රයිව් එකට දාන්නම්. ඒ හන්ද අද දැන් බලමු අපි අර තුනම කරලා දාන්න මේක වීඩියෝ එකකින්. හරිද? එතකොට අනිත් එක මේ first few lessons ඇත්තටම තියෙන්නේ TQM වල කෙලින්ම theory ගොඩක් තියෙන්නේ. ඊට පස්සේ fifth lesson එකේ තියෙන tools and techniques ඒකත් නිකන් introduction එකක් තියෙන්නේ. ඊට පස්සේ sixth එකේ තියෙන service quality ඒකත් theory part එකක් තමයි ගොඩක් තියෙන්නේ. මම ඒකේ තාම note එක හරියටම බැලුවේ නෑ. 7th and 8th lesson. 7th එකේ තියෙන statistical process control, 8th එකේ තියෙන Six Sigma. ඒ දෙකේ පොඩි දේවල් ටිකක් තියෙනවා අපිට තේරුම් ගන්න. එතකොට මේ lessons ටික අපි ඉක්මනට කරගෙන යන්න බලමු. අර lessons එක අපි පොඩ්ඩක් හිමින් කරමු. එතකොට අනිත් එක තමයි දැන් ඒ අන්තිම lessons එක Six Sigma and Statistical Process Control. ඔය දෙක ගැන අපි දැන් මේ මම කිව්ව අනිත් කලින් lessons වලත් lessons 1 to 5 ඔය අතරෙත් ඔය lessons දෙක ගැන තනින් තන introductions තියෙනවා. මම ඒ තැන්වලදී නිකන් ලාවට introduction එකක් දෙනවා මිසක් මුල් හැමදේම එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ මේ තැන්වලදී. මොකද අපි ආයෙ අන්තිමටත් ඒ ටික කතා කරන හන්දා. හරිද? එතකොට දැන් මේ ෆස්ට් ලෙසන් එක අපි ගත්තොත් ෆස්ට් ලෙසන් එකේ අපි කතා කරන්නේ ක්වොලිටි වල ඕවර්විව් එක ගැන. හරිද? මම ඒත් එක්කම දැන් මේ කුප්පිය කරගෙන යද්දි මම මගේ නෝට් එකම ස්ක්‍රීන් ෂෙයා කරන්නම්. මොකද මම රෙෆරන්සස් වලින් එහෙම බලලා තමයි මේ නෝට් එක හදාගත්තේ. එතකොට ස්ලයිඩ්ස් වල එහෙම මම හිතන්නේ ගොඩක් දේවල් නැහැ. ඒ හන්දා මම ස්ලයිඩ්ස් වලින් පෙන්වන්න පුළුවන් ඒවා හැම පෙන්වන්නම්. නෝට් එක මම ගොඩක් වෙලාවට ස්ක්‍රීන් ෂෙයා කරලා තියයි. ඊට අමතරව අපි අර ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල කරා වගේම මයින්ඩ් මැප් එකක් හදමු මේකට. හරිද? එතකොට ඕවර්විව් එකේදී අපි කතා කරන්න යන්නේ ක්වොලිටි ගැන බේසික් අන්ඩර්ස්ටෑන්ඩින් එක. බේසික් ඉන්ට්‍රොඩක්ෂන් එක ගන්න. ඒ කියන්නේ ක්වොලිටි කියන්නේ මොකද්ද? approaches කියලා දෙයක් තියෙනවා quality වල, dimensions කියලා එකක් තියෙනවා, perspectives කියලා එකක් තියෙනවා. ඔන්න ඔය topics ටික ගැන තමයි අපි මේ lesson එකේදී කතා කරන්නේ. එතකොට ඉස්සෙල්ලම අපිට තියෙන්නේ basic definitions ටිකක්. ඒ කියන්නේ basically dictionary එකෙන් ගත්ත definitions ටිකක් තමයි ඉස්සෙල්ලම අපිට quality ගැන දීලා තියෙන්නේ. හරිද? අපි ඒ මොනවද කියලා බලමු ඉස්සෙල්ලම. මම note එකත් screen share කරගෙනම කරන්නම්. හරි, මම හිතනවා ඔයාලට මේක පේනවා ඇති කියලා. මගේ නෝට් එක ක්ලියර් ඇති කියලා මම හිතනවා මේ ස්ක්‍රීන් ෂෙයා කරාම ඉස්සෙල්ලාම තියෙන්නේ what is quality කියලා basic definitions දෙක බලන්න. මේ දෙක දීලා තියෙන්නේ එකක් dictionary, Webster dictionary එකෙන්, අනිත් එක American Society of Quality. ඒගොල්ලන්ගෙන් දුන්න definitions දෙකක් තියෙනවා. පළවෙනි definition එක degree of excellence. හරි, ඒ කියන්නේ කොච්චර දුරට excellent job එකක් අපි කරනවද මේ production process එකේ. අපි production ගැන මෙතන basically කතා කරන්නේ. එතකොට production process එකේ කොච්චර excellent job එකක් අපිට කරන්න පුළුවන්ද කියන එක. very basic definitions දෙක. ඊළඟ එක totality of features and characteristics that satisfy stated or implied needs. අපේ needs satisfy කරන්න product එකක තියෙන එක features මොනවද? එක ගුණාංග මොනවද product එකක තියෙන
අපේ needs අපේ අවශ්‍යතාවල් සම්පූර්ණ කරන්න. හරිද? ගොඩක් basic definitions දෙකක්. නේද? ওই දෙක තමයි ඒවට ඉස්සරහම basic definitions කියලා අපි කතා කරන්නේ. ওই දෙක තමයි slide එකේ තියෙන definitions දෙක. හරිද? ඊට පස්සේ අපි යනවා approaches to quality කියලා topic එකකට. හරිද? approaches to quality. approaches to quality කියලා කියන්නේ basically එක මේක මෙතන definitions ගැනමයි අපි කතා කරන්නේ. මෙතන අපි කතා කරන්නේ එක subject එකකින් එක subjects වලින් නැත්නම් එක disciplines වලින් මොන විදිහටද quality define කරලා තියෙන්නේ. approach එක කියන්නේ එක disciplines වලින් මොන විදිහටද මේ quality කියන topic එක approach වෙලා තියෙන්නේ කියලා. හරිද? එතකොට මේ යටතේ අපි කතා කරනවා approaches පහක් ගැන. හරිද? අපි approaches පහක් ගැන කතා කරනවා. ඒ ටික කතා කරන්න කලින් මම කියන්න ඕනේ මගේ note එකේ ඒ approaches වල සම්පූර්ණ මේ explanation එක නැහැ මෙතන. හරිද? මම පස්සේ reference එක කියවලා තව points ටිකක් හොයාගත්තා. මෙතන ඒ ඔක්කොම ටික නැහැ. ඒ හන්ද මම ඒ ටික ඔයාලට හරියටම ඒ points ටික මෙතන මේ note එකේ තියෙන points වලට අමතරව අලුතෙන් මම හොයාගත්ත points ටික දාලා පොඩි slide එකක් හැදුවා. මම දැන් ඒකත් share කරගෙන ඔයාලට කියන්නම්. ඔයාලා මේකේ තියෙන ටිකක් note down කරගන්න. මට ඕන මේක share කරන්න පුළුවන් drive එකට. හැබැයි ඉතින් ලොකු දෙයක් නැහැ. ඒ කියන්නේ ලොකු දෙයක් නැහැ කියන්නේ මේක නිකන් මේ organize විදිහට හදපු slide එකක් නෙවෙයි. මම නිකන් දැන් මේක පටන් ගන්න කලින් type කරපු ටිකක් තියෙන්නේ. ඒ හන්ද ඉතින් ඔයාලා කරන ගමන් ලියාගත්ගෙන හරි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන හරි තියාගත්තත් කමක් නැහැ. මම උනා ෂෙයා කරන්නත් පුළුවන් වැඩි හොඳට. හරිද? ඔයාලා ඒක මේක මේ තියෙන points එක note down කරගන්න ඉතින් that's up to you all. Okay? හරි. approaches to quality. දැන් මම කිව්වා definitions මම කිව්වා මේක එක disciplines වලින් quality කියන topic එක define කරලා තියෙන්නේ කොහොමද කියන එකයි මේ approaches වලදී අපි කතා කරන්නේ කියලා. එතකොට බලන්න definitions given by these disciplines නැත්නම් අපිට කියන්න පුළුවන් these aspects නැත්නම් අපිට කියන්න පුළුවන් these disciplines. හරිද? මෙන්න මේ දීලා තියෙන disciplines වලින් quality කියන එක define කරන්නේ කොහොමද? ඒකට පළවෙනිම discipline එක වෙන්නේ මොකද්ද? පළවෙනිම discipline එක තමයි philosophical. කියන්නේ philosophy කියන subject එකෙන් කොහොමද quality define කරලා තියෙන්නේ? economics වලින් කොහොමද quality define කරලා තියෙන්නේ? marketing කියන subject එකෙන් කොහොමද quality define වෙලා තියෙන්නේ? OM නැත්නම් operations management කියන එකෙන් කොහොමද quality define වෙලා තියෙන්නේ? ඔය ටික තමයි බලන්න. මේ මම ඉස්සරහින් brackets අතර දාලා තියෙන්නේ මේ approaches ටික. මේ approaches 1 2 3 4 5. මේ approaches පහ තමයි අපි කතා කරන්නේ මෙතන approaches කියලා. මේ තියෙන්නේ මේ discipline එකෙන් මොන approach එක මේ discipline එක use කරලා මොන approach එකද discuss කරලා තියෙන්නේ කියන එක තමයි දීලා තියෙන්නේ. ඒකට philosophy පැත්තෙන් අපි quality define කරනවා. ඒ approach එකට කියනවා transcendent approach. economics විදිහට අපි quality define කරනවා in product based approach and user based approach. marketing discipline එකෙන් අපි quality define කරනවා user based approach එකෙන්. ඒක සමහර ඒවා ආයෙ repeat වෙලා තියෙනවා. සමහර approaches දෙක කියන්නේ disciplines දෙක තුනක එකතුවක් කියලා අපිට දැන් තේරෙන්න ඕනේ. නේ? ඊපස්සේ operations management කියන discipline එකෙන් discipline එක විදිහට quality define ලා තියෙනවා in user based approach, manufacturing based approach and value based approach. හරිද? එතකොට අපි ඉස්සෙල්ලාම යමු transcendent approach එකට. transcendent approach එක එතකොට මම කිව්වා මේක philosophical definition එකක් තමයි මෙතනදී දීලා තියෙන්නේ. philosophy කියන්නේ අපි කතා කරලා තියෙන ඉස්සරහට කතා කරලාදී Plato, Socrates ඔහොම කීකේ කට්ටිය හිටියනේ ඒ දවස්වල දාර්ශනිකයන් එක subjects ගැන හොයාගත්ත subjects ගැන definitions දුන්න ඒ වගේ කට්ටිය. එතකොට අන්න ඒ දාර්ශනික පැත්තෙන් කොහොමද අපි quality කියන එක define කරන්නේ කියන එකයි මෙතනදී බලන්නේ. transcendent approach එක කරන්නේ ඒකයි.
හරිද? එතකොට transcendent approach එක කියනවා quality මෙතන synonymous with innate excellence කියලා කියන්නේ quality. හරිද? quality කියන word එක quality is synonymous with innate excellence. හරිද? synonymous කියන එක ඔයාලා දන්නවනේ quality කියන එක අපිට සමාන කරන්න පුළුවන්. quality කියන එක innate නැත්නම් inborn නැත්නම් natural. ඒ කියන්නේ උපතින්ම ආපු කියන එක. innate කියන්නේ උපතින්ම ආපු කියන එක. උපතින්ම ආපු excellence එක කියන එකයි කියන්නේ. ඒ කියන්නේ අපිට ප්‍රොඩක්ට් එකකට දැන් අපි ඉගෙන ගන්න යන ඉස්සරහට අපි ඉගෙන ගන්න යනවා ප්‍රොඩක්ට් එකකට කොහොමද quality කියන aspect එක අපි දෙන්නේ නේ quality කොහොමද control කරන්නේ ඒ වගේ දේවල් අපි ඉගෙන ගන්නවානේ. හැබැයි මෙතනදී කියන්නේ ඒ විදිහට අපිට quality product එකක් ඒක හදන්න බෑ ඒ quality කියන එක product එකේ තියෙන දෙයක් කියලා. quality කියන එක product එකකට අපිට දෙන්න බෑ කියලා කියන්නේ. මේ product එක ඇතුලේ ඒක inborn දෙයක් නැත්නම් ඒක ඒ product එකේ හැදිච්ච විදිහෙම ආපු දෙයක් quality වෙනවා. එතකොට අපිට ඔයාලට තේරෙනවා ඒකට මේ definition එකේ විදිහට අපි ගියොත් දිගටම මේ TQM කියලා subject එකක් ඇත්තටම අවශ්‍ය නැහැ. මොකද මෙතනදී කතා කරන්නේ quality කියන එක ඉබේම එන දෙයක් කියන දේ. එහෙනම් මේ first point එකෙන් කියන්නේ මේක quality කියන දේ ඉබේම එන දෙයක්. අපිට ඒක හදන්න බෑ. quality කියන එක හදලා product එකකට quality කියන දේ ලබලා දෙන්න බෑ අපිට. ඒක ඉබේම එන දෙයක්. හරිද? එතකොට universally recognized මේ quality කියන එක universally recognized දෙයක් and a mark of uncompromising standard. එතකොට මේක හොඳ ඒ quality කියන දේ quality product එකක් කියන එක හොඳ standard එකක් පෙන්වන දෙයක්. ඒ standard එක නැති කරන්න බැරි දෙයක් කියන එකයි කියන්නේ. හරි ඒක ඊට පස්සේ universally accepted. ඒක මාක් හරි ගත්තත් අපි බෝතලයක් ගත්තත් ඒ බෝතලේ quality කියලා quality බොටලයක් කියලා කියනවනම් ඒක universally accepted දෙයක්. වෙන කෙනෙක් දැන් මම කිව්වහම මේ බෝතලේ this bottle has good quality කියලා වෙන කෙනෙක් කියන්නේ නෑ it doesn't have good quality කියලා. අන්න ඒ වගේ එකක් මෙතනින් කියන්නේ. මම කිව්වොත් මේ bottle එකේ good quality මේ this bottle is of good quality කියලා අනිත් පැත්තට ඒක agree වෙන විදිහ දෙයක් කියලා තමයි මෙතනදී යාලා කියන්නේ. Can't be defined by but recognized through experience. ඒක තමයි ඊළඟ point එකෙත් explain කරලා තියෙන්නේ going by Plato's definition of beauty. ඒකට මේ Plato කියලා දාර්ශනිකයෙක් ඉන්නවා. එයා beauty නැත්නම් ලස්සන කියන word එක define කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. එයා කියනවා ලස්සන කියන දේ අපිට අපි ලස්සන දේවල් දැකලම අපි ලස්සන කියන එක ඊට පස්සේ කියන්නේ අවුරුදු ගාණක් තිස්සේ ලස්සන දේවල් දැකලා අපිට ඊට පස්සේ අපේ එක්ස්පීරියන්ස් එකෙන් ලස්සන දෙයක් දැක ගමන් අඳුර ගන්න පුළුවන් කියලා. අන්න ඒ විදිහට තමයි beauty define කරන්නේ. කියන්නේ ආ කියන්නේ දැක ගමන් අඳුර ගන්න පුළුවන් දෙයක් මේ ලස්සන කියන දේ. එතකොට මේ transcendent view එකේ කියනවා quality කියන එකත් ඒ වගේ දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් දෙයක් කියලා. කියන්නේ experience එකෙන් quality products දැකලා quality අඩු products දැකලා අපිට S දෙකෙන් දැක්ක ගමන් අපිට අඳුර ගන්න පුළුවන් මේක quality product එකක්ද නැද්ද කියලා. හරිද? ඒකයි මෙතනදී කියන්නේ. අපි අර සමහරවල්ලාට කියන්නේ කවුරු හරි මිනිස්සෙක් බොරුවක් කියනකොට කියනවා මට මේ මිනිස්සයා කතා කරන විදිහින් මට තේරෙනවා මෙයා බොරුවක් කියන්නේ කියලා. එහෙම අපි කියන්නේ කොහොමද? ඒක අපේ එක්ස්පීරියන්ස් එකෙන් එන දෙයක් නේ. අපිට මිනිස්සෙක් දැක්කම මෙයා බොරුවක් කියනවද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් එක්ස්පීරියන්ස් එකෙන්. ඒ වගේ quality කියන එකත් අපිට product එකක් දැක්ක ගමන් ඒකේ quality product එකක්ද නැද්ද කියන එක අඳුර ගන්න පුළුවන් experience එකෙන් කියලා කියන්නේ. ඒකට ඒ කියන්නේ මෙතන quality කියන එක measure කරන්න tools techniques කිසිම දෙයක් නැහැ. අපිට දැක්කම අඳුර ගන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? එතකොට මේක ගොඩාක් දාර්ශනික විදිහට සහ ගොඩක් පරණ definition එකක්, පරණ approach එකක් quality වලට දීලා තියෙනවා. දැන් මේක ඇත්තටම පිළිගන්නේ නැති approach එකක්. හරිද? ඔයාලටම තේරෙනවා දැන් ඉස්සරහට මේ lesson එක කතා කරගෙන යද්දී මේ විදිහට මේ කියලා තියෙන විදිහට දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන් දෙයක් නැත්නම් ඉපේම ඇති වෙන දෙයක් කියන දෙයට වඩා එහාට ගිය දෙයක් quality කියන එක අපි දැන් in present days we have identified. හරිද? ඒක තමයි transcendent approach එක. ඒකට මම කිව්වා මේක philosophical definition එක. philosophical definition එකක් මේක. හරිද? හරි. අපි ඊළඟ approach එකට යමු. ඊළඟ approach එක තමයි product based approach. හරිද? ඕනම මේක මේකේ මම note එකේ ලියලා තියෙන එකක් කියවන්නම් ඔයාලට. මේ transcendent approach එක ගැන මීට වඩා ටිකක් වැඩිපුර දෙයක් අරගෙන තියෙනවා.
holders of this view would say I can't define it but I know when I see it. මම දැක්ක ගමන් අපිට කියනවනේ ඒ මනුස්සයා බොරුවක් කරනවා කියලා අපිට දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. ඒ වගේ මට දැක්ක ගමන් quality කියන එක අඳුර ගන්න පුළුවන් කියලායි මේ view එක තියෙන කට්ටිය transcendent view එක තියෙන කට්ටිය කියන්නේ. The problem with this view is that it is hard to operationalize and elusive to be used to achieve competitive advantage. ඒවල දැන් අපි මෙච්චරලා කතා කරපු දෙයින් ඔයාලට තේරෙන්න ඕනේ මේ විදිහට define කරොත් අපි quality අපිට මේ සබ්ජෙක්ට් එක අවශ්‍ය වෙන්නේ නැහැ කියන total quality management කියලා අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපිට මේක production එකකට අපිට include කරගන්න බෑ, මේක measure කරන්න බෑ. ඒ වගේ දෙයක්. This is indefinable. These indefinable phrases are used in promoting mainly. ඒකවල මේ විදිහට transcendent view එකෙන් මේ විදිහේ මේ qualitative මේ ගොඩාක් qualitative approach එක. ඒකවල මේ වගේ දේවල් අපිට marketing වල අපිට use කරනවා. සමහරවිට marketing වල කියන්නේ අර අපි නිකන් කියනවානේ this has good quality ඔය වගේ මොනවා හරි කියනනේ marketing වලට advertisement වල අපි දානනේ quality එක ගැන කියන්නේ ලස්සන වාක්‍ය හදලා අන්න ඒ වගේම මෙන්න මේ transcendent approach එකට ගන්න පුළුවන්. හරිද? හැබැයි ඒක එතනින් එහාට ඒක වචන ටිකක් විතරයි. එතනින් එහාට ඒක measure කරන්නවත් ඒක production approach production process එකට include කරගන්නවත් බෑ මේ වචන වලින් කියවෙන මේ quality කියන දේ. හරිද? ඒකයි transcendent approach එකෙන් කියන්නේ. ඊළඟට අපි යමු product based approach එකට. product based approach එක මම කිව්වා ඒ product based approach එක use වෙන්නේ මොකේද? economics කියන subject එකෙන්. economics කියන subject එකෙන් කොහොමද quality කියන එක define වෙලා තියෙන්නේ කියන එකයි මේ product based approach එකේ තියෙන්නේ. හරිද? මේකෙදී අපි කියනවා quality. ඔයාලා අහලාද සමහරලාට කියනවා අපි ඔය මොන හරි product එකක් ගත්තාම ඒකේ quality එක define කරනවා මේක හොඳ quality එක තියෙන එකක් මේකේ තියෙන features දිහා බලුවම කොහොමද මම කියන්නේ අර සමහරලාට මට ඒකට හරි example එකක් ඔළුවට එන්නේ නැහැ. අපි මෙතන තියෙන example එක මම බලමුකෝ. මෙතන තියෙන example එක තමයි high quality ice cream is determined by high butter fat. butter fat කොච්චරක් තියෙනවද? ඒ ice cream එකේ butter fat කොච්චරක් තියෙනවද කියලා අපිට තේරුම් ගන්න පුළුවන් ice cream එක හොඳද නැද්ද කියලා. සමහරවල් දෙනවා මේ rugs ඔය ආරේ පාපිසි වල වගේ දේවල් වල එහෙම අපි අතෙන් කරන මිනිස්සු ඔය not එහෙම knots එහෙම හදන පාපිසි හදන්නේ. ගැට ඒවා මේවා හදලා රිදි ගැට ගහලා එතකොට ඒ අඟලක් ඇතුලේ තියෙන knots ගාන ඒ ගැට ගාන බලලා ඒ අනුව අපිට මේක quality පාපිස්සක්ද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ වගේ එකක් තමයි මෙතන මේ product based එකේදී කියන්නේ. Differences in quality reflects difference in quantity of some ingredient or attribute. කියන්නේ ඒ product එකේ quality එක අපි define කරන්නේ ඒ product එකේ තියෙන මොකක් හරි ද්‍රව්‍යයක්. product එකේ තියෙන මොකක් හරි මූල ද්‍රව්‍යයක් use කරමු. ingredient එකක් නැත්නම් material එකක්. ඒක කොච්චර දුරකට ඒ product එකේ තියෙනවද කියලා බලලයි අපි මේක quality product එකක්ද නැද්ද කියලා define කරන්නේ. හරිද? අර තියෙන්නේ cake වලට BOPF තියෙනවද නැද්ද කියලා බලනවා. ඔය වගේ එක තියෙන්නේ. අන්න ඒ වගේ එකක් මෙතන මේ කියන්නේ. හරිද? එතකොට ඒකේ බලන්නේ ඒ product එකේ මොකක් හරි එක material එක raw material එක මූලද්‍රව්‍යයක් ඒක කොච්චරක් තියෙනවද කියලා බලලයි අපි ඒක quality product එකක්ද නැද්ද කියලා define කරන්නේ. early quality research ඉස්සර තිබ්බ quality research වලින් economists ලා identify කරගත්තා මේ durability කියන එක is a good way of defining this quality කියන එක. හරිද? එතකොට මෙන්න මේ ඒක economics ලා කරපු research වලින් හොයාගත්ත දෙයක්. ඒක මේ durability කියන එකට මේ තියෙන product based එකේ මේ දෙන definition එක quantity of some ingredient possessed by the product කියන ඒ definition එක මේ durability කියන එකට එකත් එක්ක සම්බන්ධ කරලා economists ලා ඒක තමයි quality කියන්නේ කියලා ඒකට කිව්වා. හරිද? එතකොට මට ඒකට තව හරි examples එකක් ඔළුවට එන්නේ නැහැ කියන් ගාලට. ඔය තියෙන්නේ අර සමහරලාට මොනවාද නයිලෝන් නූල් වගේ දේවල් ගන්නකො නයිලෝන් නූල් හරි මොන හරි නූලක් ගත්තාම ඒ නූලේ කොච්චර ස්ට්‍රෝංග්ද කියන එක අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නේ ඒ නූලේ තියෙන ඒ නූල ඒ කියන්නේ කොච්චර ඝනකමක් තියනවද කියන එකෙන්
ඝනකම වැඩි නූල් නම් ඒක ගොඩක් ස්ට්‍රෝං. ඝනකම ගොඩක් අඩුයි නම් ඒ නූල ගොඩක් වීක් නේ. අන්න ඒ වගේ එකක් තමයි මෙතනදී කියන්නේ. එතකොට ඝනකම ගොඩක් වැඩි ගොඩක් ස්ට්‍රෝං නූලක් කියන්නේ ඒක ඩියුරබල්. ඒක ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් නූලක්. හරිද? අන්න ඒ වගේ එකක්. හරිද? එතකොට high quality හැබැයි equals high cost in this definition. මොකද high quality කියලා කියන්නේ ඒ product එක ඇතුලේ තියෙන මේ material එක ගොඩක් තියෙනවා කියන එක ගොඩක් වැඩියෙන් තියෙනවා මොකක් හරි material. මෙතන ice cream ගාවට butter fat ගොඩක් තියෙනවා තමයි ඒ ice cream එක high quality කියන්නේ. ඒකට butter fat ගොඩක් add කරන්න මොකද වෙන්නේ? butter fat වල cost එකක් යනවා. ඒකට තව cost එක incur කරලා butter fat purchase කරන්න ඕනේ. ඒකට high quality කියන්නේ high cost කියන එකයි මේ definition එකේදී ඉස්මතු වෙන්නේ. The quality is viewed as inherent, not ascribed to a product. මෙතනදී තරාර පොඩ්ඩක් transcendent එකත් එක්ක චුට්ටක් විතර යනවා. අපිට product එකකට quality කියන එක දෙන්න බෑ කියලා මෙතනදී ඒ වගේ එකක් කියනවා පොඩ්ඩක්. හරිද? එතකොට economics වලින් මෙන්න මේ විදිහට මම මේක define කරන්නේ quality කියන එක. මේක measurable දෙයක්. හරිද? අපිට measure කරන්න පුළුවන් quantify කරන්න පුළුවන් දෙයක්. අපි බලමු note එකේ තියෙන explanation එක මොකක්ද කියලා මීට අමතරව. Quality is viewed as a measurable quantifiable attribute. It is determined objectively. අපි බලන්නේ objective විදිහට. ඒ කියන්නේ අර කලින් වගේ ලස්සන දැක්ක ගමන් ලස්සන අඳුර ගන්න පුළුවන්, දැක්ක ගමන් quality අඳුර ගන්න පුළුවන් කියලා subjective විදිහට මනුස්සයගේ වෙනස් වෙන විදිහට නෙමෙයි. objectively මේකේ මෙන්න මේ material එක content එක කොච්චරක් තියනවද? මෙච්චරක් මේකට වඩා 50% කට වැඩියෙන් තියෙනවා නම් ආයෙනම් මේක හොඳ product එකක් කියලා හැමෝම පිළිගන්නවා. ඒ වගේ එකක්. However, this could be misleading when quality is based on individual preference. දැන් සමහර වෙලාවට මම quality product එකක් කියලා අඳුරගන්න එක ඔයාලා quality product එකක් කියලා අඳුරගන්න නැති වෙන්න පුළුවන්. එතකොට ඒ විදිහට බලුවාම ඒ පැත්තෙන් හිතුවොත් මේ quality කියන එක සමහර විට මෙතන මේ දීලා තියෙන quality කියන එකේ definition එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. හරි. පස්සේ අපි ඊළඟ definition එකට යන්නේ නම් user based approach. User based approach එක එකෙන් අපි define කරනවා subjects තුනක් විදිහට අපි මේ user based approach එක define කරනවා. දැන් subject තුනකින් මේ user based approach එක use කරනවා. economics, marketing and OM. එන්න මේ subjects තුනෙන් මේ user based approach එක define වෙන්න පුළුවන්. ඒකට marketing කට්ටිය කොහොමද මේ user based approach එක user based කියලා කියන්නේ ඔයාලට මොකක්ද ඔළුවට එන්නේ නිකන් user කියන්නේ product එක user කියන්නේ customer ගේ පැත්තෙනුයි දැන් මෙතනදී අපි පොඩ්ඩක් මේ කතා කරන්නේ quality ගැන. ඒකට market approach එකෙන් කියනවා ideal points. ඒ කියන්නේ precise combinations of product attributes that provide greatest satisfaction again to the customer. කොට market approach එකෙන් කියනවා ඒ product එකේ තියෙන ගුණාංග ඒ ගුණාංගවල එකතුවක් ඒ product quality කියන්නේ මොකක් හරි product එකක ගුණාංගවල එකතුවක් ඒ ගුණාංගවල එකතුව හරියට සිද්ධ වෙලා තියෙනවා නම් ඒ product එක use කරාම customerට ලොකු satisfaction හොඳ satisfaction එකක් එනවා. ඒකයි මෙතනදී මේ market approach එකෙන් කියන්නේ marketing approach එකෙන් කියන්නේ. හරිද? customerට ලොකුම satisfaction එකක් එන attributes වල combination එක මොකක්ද? ගුණාංග වල combination එක ගුණාංග වල එකතුව මොකක්ද? කියන එකයි marketing approach එකෙන් කියන්නේ. හරි ඊපස්සේ economics approach එකෙන් කියනවා ඒකත් එතකොට බලන්නේ customer ගේ පැත්තෙන්, buyer ගේ පැත්තෙන් මෙයාලා කියනවා quality කියන එක අපිට define කරන්න පුළුවන් demand curve එකේ shifts අනුව. يعني demand එක අඩුයි නම් මේ product එකට ඒක quality low quality product එකක්. ඒක demand එක වැඩි නම් මේ product එකට ඒක high quality product එකක්. ඒ විදිහට අපිට define කරන්න පුළුවන් කියනවා quality economics හරි මේක හරිය නැති වෙන්න පුළුවන් මොකද demand curve එක shift වෙන අපි ඉගෙනගෙන දෙන ගොඩක් දේවල් බලපාන quality විතරක් නෙමෙයි එතකොට අපිට මේක පොඩ්ඩක් misleading definition එකක් විදිහට අපිට කියන්න පුළුවන් economics කට්ටිය කිව්වට නේ economics ලා කිව්වට ඊළඟ definition එක operations management පැත්තෙන් කියනවා customer finds it fit to use ඒ කියන්නේ customer හිතනවා මේ product එක මට use කරන්න පුළුවන් ගොඩ කාලයක් තිස්සේ use කරන්න පුළුවන් ගොඩ කාලයක් තිස්සේ use කරන්න පුළුවන් සහ මගේ purpose එකට මම මේ product එක purchase කරපු purpose එකට මේක ගැලපෙනවා. يعني example එකකට ගත්තොත් පොතක්. මම පොතක් purchase කරා මම මගේ notes ලියන්න. ඒකට මගේ notes ලිව්වහම ඒ මම ලියන note එකේ මම අකුරක් ලිව්ව ගමන් ඒ පොතේ
ඒක බ්ලොට් වෙනවා නම් නැත්තම් අර අනිත් පැත්ත ගිහිල්ලා පිටුවේ අනිත් පැත්ත ගිහිල්ලා වදිනවා නම් ඒ පාරවල් වැදලා ඊට පස්සේ මම ඒ පිටුවේ ලියනවා ක්ලියර් නැත්තම් ඔන්න ඔය වගේ ප්‍රශ්න වෙනවා නම් ඒ පොත is not fit for my use මගේ purpose එකට හරියන්නේ නැහැ මගේ notes clearly නැහැ ඒ පොතේ ලියන එක හරියට ලියවෙන්නේ නැහැ it's not fit to use එතකොට අන්න ඒක තමයි මෙතන මේ operations management කට්ටිය කියන්නේ user based approach user finds the product fit to use the customer finds the product fit to use හරි එතකොට මෙතන මේ total durability කියන එක තමයි මෙතනදී ආයමත් අපි කතා කරන්නේ මේ fitness for use කියන එකත් එක්ක එතනදී තව පොඩි දෙයක් කියන්න ඕනේ මෙන්න මේක highlight කරුවා okay මෙතන කියනවා durability කියන එක අපි දැන් අද කාලේ අපි durability කියන එක විශ්වාස කරනවා product එකේ high quality කියන්නේ product එක හොඳ quality තියෙන එක. මොකද අපිට ගොඩ කාලයක් තිස්සේ පාවිච්චි කරන්න පුළුවන් කියන එක. නේද? එහෙම අපි හිතනවා මේ product එකක් durable කියන්නේ product එකක් ගොඩ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ ඒක හොඳ quality එකක්. ඒක අපි හැමෝම විශ්වාස කරන දෙයක්. හැබැයි industrial revolution එකට කලින් තිබ්බ කාලේ industrial revolution එකට කලින් විශ්වාස කරේ durable product එකක් කියන්නේ inferior product එකක්. durable product එකක් කියන්නේ හොඳ product එකක් නෙමෙයි කියලා. ඇයි? ඒ දවස්වල විශ්වාස කරා ගොඩක් සල්ලි තියෙන land owners වල rich ධනවත් පවුල් වල කට්ටිය එක product එකක් අරගෙන ඒක ගොඩ කාලයක් පාවිච්චි කරන්නේ නැහැ. එයාලට සල්ලි තියෙන හන්ද එයාලා එකක් අරගෙන ඒක ඉක්මනට පාවිච්චි කරලා අලුත් තව product එකක් ආය ගන්නවා. එතකොට කවුරු හරි දුප්පත් පවුලක මිනිස්සෙක් මොකක් හරි එකක් ආයෙ යූස් කරද්දී ඒ කියන්නේ තමන් ගත්ත භාණ්ඩය එයා යූස් කරනවා මොකද එයාට ආයෙ එකක් ගන්න සල්ලි නැති හන්ද. ඒ හන්ද එයා එක ආයෙ යූස් කරනවා. ධනවත් කට්ටිය ගත්ත එක පාවිච්චි කරලා වෙන එකක් ආයෙ අලුතෙන් ගන්නවා. ඒකට ඒක අර ධනවත් සහ දුප්පත් කියන අතර ભેදයක් එක්කාපු quality වලට අදාළ definition එකක් ඒක ඒ කාලේ තිබ්බ. ඉස්සර industrial revolution එකට කලින් තිබ්බ එකක්. industrial revolution එකෙන් පස්සේ අපි තේරුම් ගත්තා මොකක් හරි product එකක් durable නම් මොකක් හරි product එකක් ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක හොඳ product එකක් කියලා. හරි ඒක නිකන් මට additionally ඔයාලට කියන්න ඕන දෙයක්. හරි අපි අපි බලමු definition එක දීලා තියෙන explanation එක තියෙන note එකේ. This is based on the view that quality is an individual matter. පුද්ගලයන් පුද්ගලයාට quality කියන එක වෙනස් වෙනවා. And the product that best satisfy individuals' preferences are those with the highest quality. ඒකට මගේ needs satisfy කරන product එක තමයි highest quality එක. ඒක ඔයාට highest quality product එකක් නොවෙන්න පුළුවන්. There are two problems in this view. Customer preferences are wide and it is difficult to aggregate all these preferences into one product. Another problem gives the idea that quality and customer satisfaction are the same. This may not be true 100%. හරිද? එතකොට ඒත් එක්ක මේ user base එකේ ප්‍රශ්නයක් නෑ. දැන් ඒකට කියන්නේ එක customer කෙනෙක්ගෙන් අනෙක් customer ට වෙනස් වෙනවා කියලා quality කියන එක. එතකොට මගේ preference එක නෙමෙයි යාට තියෙන්නේ. එතකොට ඒ විදිහට ගත්තොත් කස්ටමර්ස්ලා කී දෙනෙක් ඉන්නවද මේ රටක් ගත්තොත් අපේ රටේ කස්ටමර්ස්ලා ඒ වගේ කී දෙනෙක් ඉන්නවද ගොඩක් ඉන්නවනේ මිනිස්සු එතකොට මේ හැමෝගෙම මේ ප්‍රෙෆරන්සස් ටික එකතු කරලා ඇග්‍රිගේට් කරන්න අමාරුයි මොකද කොච්චර මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවද එතකොට මේ හැම කස්ටමර් කෙනෙක්ගේ ප්‍රෙෆරන්සස් එහෙම තනි විදිහට අරගෙන ඒක ඇග්‍රිගේට් කරන්න ඒක එකතු කරන්න හරිම අමාරුයි එතකොට එහෙම එකතු කරන්න ගියාම එක කස්ටමර් කෙනෙක්ගේ තියෙන ප්‍රෙෆරන්ස් මේ තව එක්කින්ගේ ඒක ගොඩක් වෙනස් preferences ගොඩක් වෙනත් දේවල් තියෙන්නේ ඒක කස්ටමර් කෙනෙක් ප්‍රිෆර් කරන දේවල්. ඒත් එක්කම අපිට මේ සම්පූර්ණයෙන්ම customer satisfaction කියන්නේ quality කියන විදිහට අපිට define කරන්න බෑ ඇත්තටම. quality කියන්නේ සම්පූර්ණයෙන් customer satisfaction කියන්නේ quality කියලා අපිට define කරන්න බෑ. මේක වැරදි වෙන්න පුළුවන්. මොකද for example එකක් දෙන්න a Lincoln Continental car would have more quality attributes. However, even an Escort car would be enough to satisfy the customer.
දැන් ඒ කියන්නේ එක්සැම්පල් ලින්කර් කන්ටිනියර් කියලා කාර්යයකුයි එස්කෝට් කියලා කාර්යයක්. මම මේ කාස් ගැන ලොකුට දන්නේ නැහැ. මම විශ්වාස හිතනවා මේ ලින්කර් කන්ටිනියර් කියන එක ගොඩක් හයිෆයි කාර් එකක්. එස්කෝට් එක එච්චර එකක් එහෙම එකක් නෙමෙයි. හරිද? එතකොට ලින්කර් කන්ටිනියර් කාර් කියන එකේ ගොඩක් ෆීචර්ස් තියෙනවා, ගොඩක් ඇට්‍රිබියුට්ස් තියෙනවා. ඒක ගොඩක් ක්වොලිටි නැත්නම් මේක ගොඩක් හයිෆයි කාර් එකක්. හරිද? එතකොට මේක ගත්ත මිනිස්සේ මේ හැම වෙලෙම දැන් මට මේ කාර් එක ගත්තා කියලා වැඩක් වෙන්නේ නැගලා මට යන්න ඕනේ මට කාර් එකක් අරගෙන කරන්න ඕනේ මට from point A to point B යන්නයි ඕනේ. එතකොට මට ඒ දේ සිද්ධ වෙනවා නම් ඒක high quality කියලා කියන්නේ ඒකේ quality එක මට හොඳයි කියලා මම විශ්වාස කරනවා. හරිද? අපි example එකක් ගමු ලේසිම example එකක් ගමු මේ විදිහට BMW එකේ Suzuki Maruti එකේ. හරිද? BMW මට මම වගේ කෙනෙක්ට නම් BMW එක ගත්තා Suzuki Maruti එක ගත්තා මට ඕනේ from point A to point B travel කරන්න. එතකොට ඒක මට Maruti එකෙනුත් කරන්න පුළුවන් BMW එකෙනුත් කරන්න පුළුවන්. මට ඒක Maruti එකෙන් වෙනවා නම් මම තව වැඩි ගාණක් දීලා BMW එකක් ගන්න යන්නේ නැහැ. මම අඩු ගාණකට Maruti එකක් ගන්නවා. නේ? හැබැයි එතකොට එතනදී බලන්න එතකොට මට high quality වෙලාදී මට මගේ perspective එකෙන් මගේ පැත්තෙන් මට හොඳ quality කාර් එකක් තමයි Maruti කියන එක. නේ? හැබැයි ඒකද ඇත්තටම දේ. ඊට වඩා high quality වෙන්න පුළුවන් BMW එකක් නේ. ඒකට බලන්න customer satisfaction කියන එක මගේ satisfaction එක නම් මට Maruti එක හොඳයි. හැබැයි ඒක quality කියන එක define කරන්න ගන්න එක පොඩ්ඩක් වැරදි. නේ? ඒකයි මෙතනදී මේ කියන්නේ. හරිද? ඊට පස්සේ manufacturing based කියන එකට අපි යමු ඊළඟට. දැන් අපි කතා කරා කස්ටමර්ගේ සැටිස්ෆැක්ෂන් එකම මත ඩිපෙන්ඩ් කරන අමාරුයි මේ ක්වොලිටි කියන එක කියලා. නේද? උට ඒ හන්දා manufacturing based definition එකක් ඔන්න එනවා ඊළඟට. manufacturing based definition එක අපිට දෙන්නේ operations management subject එකේ. හරිද? ඒකට ඒ කියන්නේ basically manufacturing process එකේ ඒක දැන් අතනදී අපි කස්ටමර් end product එක කස්ටමර්ගේ පැත්තෙන් තමයි user based එක බලන්නේ නේ. end product එක quality කියලා මෙතන බලන්නේ user based එකෙන් මෙතනදී බලන්නේ ඒ product එක හැදෙන process එක produce වෙන process එකේදී කොහොමද quality define වෙන්නේ කියලා. but ඒ විදිහට බලද්දී ක්‍රම දෙකක් තියෙනවා define කරන්න. එකක් තමයි design side එකෙන් අපිට define කරන්න පුළුවන් අනිත් එක manufacturing side එකෙන්. design side එකෙන් කියන්නේ product එක design කරනවා. ඒකට එතනදී product එක හැදෙනව නෙමෙයි product එකේ අපි මේවා තමයි මේකට එන්න ඕනේ features එහෙම කියලා අපි ඒ product එක design කරනවා. මේ විදිහටයි මේක හැදෙන්න ඕනේ කියලා අපි design කරන එක විතරයි කරන්නේ product එක. හරිද? design කරන එක එතකොට ඒක computer එකක වෙන්න පුළුවන් design එක යන්නේ. අපි design එක හදාන්නේ නැත්නම් මොකක් හරි කොලේක වෙන්න පුළුවන් මේ design එක හදන්නේ. ඒ වගේ. manufacturing කියන්නේ ඒ design step එකෙන් අපි design කරපු product එක ඇත්තටම production process එකෙන් හදන එක. හරි එතකොට design side එක ගත්තාම ඒකට reliability engineering කියලා කියනවා. ඒකට design side එකෙන් අපි quality define කරන්නේ quality කියලා කියන්නේ analyzing a product's basic components, identifying failure modes and proposing alternative designs to enhance reliability. So design side එකෙන් reliable product එකක් design කරන එක තමයි quality කියලා කියන්නේ. Reliability of the product is the quality කියලා තමයි මේ design side එකෙන් define කරන්නේ quality කියන එක. හරිද? එතකොට designing a reliable product ඒ හදපු මේ design කරපු product එකේ reliability එකක් නැහැ කියලා හිතනවා නම් අපි තව alternatives දෙක තුනක් හදලා බලනවා මොකද්ද most reliable design එක කියලා. හරිද? එතකොට ඒකෙදි failure modes design කරගෙන යද්දී failure modes failures වෙන්න පුළුවන් තැන් identify කරගන්නවා. ඒවට alternatives suggest කරලා ඒවත් කරලා බලනවා මොකද්ද most reliable design එක කියලා. manufacturing side එකේදී කියන්නේ production process එකේදී statistical quality control use කරලා defects මොනවද තියෙන product එකේ කොයි තැන්වලද defects ආවේ කොයි තැන්වලදීද ඒ defects අයින් කරගන්න පුළුවන් ඔන්න ඔය වගේ දේවල් production process එකේ product එක produce වෙන අතරමඟදී අපි බලනවා employing statistical techniques to discover when a product is performing outside acceptable limits. ඒ කියන්නේ product acceptable limits වලින් outside perform වෙනවා කියන්නේ defective product එකක් හැදෙන්නේ මොන අවස්ථාවන් වලදීද කියලා අපි production process එකේදී හොයලා බලනවා. මොකක් හරි එක තැනකදී packing කියන තැනදී defective products හැදෙනවා නම් අපි යන්නේ එතනට ගිහින්
ඒ ඩිෆෙක්ටිව් ප්‍රොඩක්ට්ස් හැදෙන දේ අපි වෙනස් කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන මැනුෆැක්චරින් සයිඩ් එකෙන් කියන්නේ. ඒකට ඩිසයින් සයිඩ් එකෙන් කියන ප්‍රොඩක්ට් එක ඩිසයින් වෙද්දී මැනුෆැක්චරින් සයිඩ් එක කියන ප්‍රොඩක්ට් එක හැදෙද්දී ඩිසයින් සයිඩ් එකෙන් අපි බලන්නේ රිලයබල් ප්‍රොඩක්ට් එකක් ඩිසයින් කරන්න, මැනුෆැක්චරින් සයිඩ් එකෙන් බලන්නේ ඩිෆෙක්ට්ස් අඩු ප්‍රොඩක්ට් එකක් ප්‍රොඩියුස් කරන්න. Both these methods are used to remove deviations as early as possible in the manufacturing process. එතකොට end customer product එක යන්න කලින් අපි defective products හැදෙන එක අඩු කරගන්නයි මේ manufacturing based approach එකෙන් බලන්නේ. Believes to reduce costs as preventing defects is seen to be less costly than repairing and reworking. ඒකට කියන්නේ අපි defects වෙන එක අඩු කරගන්නවා. මොකද defect එකක් වුණායින් පස්සේ ඒකයි හදන එක, නැත්නම් ඒකයි repair කරන එක ඊට වඩා cost එකක් යනවා. defects ඊට කලින් defect එකක් වෙන්න කලින්ම නවත්ත ගත්තේ නැත්තම්. හරිද? ඒකයි එතනදී කියන්නේ. හරිද? ඊට පස්සේ ඔය ටික තමයි මගේ ස්ලයිඩ්ස් වල තියෙන්නේ. මම අපි ගිහලා බලමු මැනුෆැක්චරින් බේස් එක කියවලා. මේත් එකම කියනවනේ තව එක අප්‍රෝච් එකක් තියෙනවා. මම මේක ස්ලයිඩ්ස් වලට දැම්මේ නැත්තේ. මොකද මම මේක නෝට් එකේ මෙතන දීලා තියෙනවා. මට එතන නෝට් එකේ ලියන්න ඉඩ තිබ්බ හන්දර අනිත් ඒවා ලියන්න ඉඩ තිබ්බ නැති හන්ද තමයි මම මේ ස්ටිකි නෝට්ස් වල දාලා තිබ්බේ. ඒ ටික තමයි මම මේ වලට පෙන්නුවේ. හරිද? දැන් ඊළඟට අපි කතා කරන්නේ වැලියු බේස්ඩ් එක. ඊට කලින් අපි මේ මැනුෆැක්චරින් බේස්ඩ් එකේ නෝට් එකේ තියෙන ටික කියමු. Concerned with engineering and manufacturing the product. දැන් අපි අතනදී කතා කරේ user based එකේ මම කිව්ව කතා කරේ end product එක ගැන. මෙතනදී අපි කතා කරන්නේ product එක හැදෙන process එක ගැන. Based on the idea of conformance to requirements. එතකොට අපේ requirements එක product එක හදන්න කලින් design stage එකේදී requirements ටික identify කරගන්නවා. මෙන්න මේවා තමයි මේ product එකෙන් වෙන්න ඕන දේවල් requirements ටික. එතකොට ඒවට conform වෙනවද? ඒ requirements satisfy වෙනවද කියලායි බලන්නේ මේ manufacturing based approach එකේ. These requirements are pre-established as standards in design and a variation is considered to be a lack in quality. මම කිව්වා අපි මේ requirements ටික design stage එකේදී මේ requirements ටික identify කරගෙන ඒ requirements වලින් පිට යනවා නම් product එකක් manufacturing process එකේදී ඒවා quality products නෙමෙයි කියලායි අපි identify කරගන්නේ. Quality is defined by these standards. Weaknesses in this approach, customers' perception of quality is equated with conformance to standard and is too internally focused. එතකොට දැන් අපි කලින් user based එකේදී අපි කිව්වා ඒක end product එක customer ගේ පැත්තෙන් ඉබල customer satisfy වෙනවා නම් ඒක quality product එකක් කියලා. දැන් මෙතනදී කියන්නේ අපි දීලා තියෙන ස්ටෑන්ඩඩ්ස් වලට අපි සෙට් කරපු ඒ ප්‍රොඩක්ට් එක හැදෙද්දී මෙන්න මේ දේවල් තියෙනුනේ කියලා අපි සෙට් කරපු ස්ටෑන්ඩඩ්ස් වලට කම්ප්ලයි වෙනවා නම් මේ ප්‍රොඩක්ට් එක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් කියලා. හැබැයි අපි ස්ටෑන්ඩඩ්ස් වලට කම්ප්ලයි වෙන ප්‍රොඩක්ට් එකක් හදලා ඒක මාකට් එකට දැම්මහම සමහරට කස්ටමර් එක පර්චේස් කරලා නැති වෙන්න පුළුවන්. කස්ටමර්ට ඒ ප්‍රොඩක්ට් එක වැඩක් නැති වෙන්න පුළුවන්. කස්ටමර් ප්‍රොඩක්ට් එක කැමති නැති වෙන්න පුළුවන්. Just because a product complies with the standards doesn't mean the customer will accept that product. හරි ඒ හන්දා මේ manufacturing based approach එකට ටික to internally focus. ඒ කියන්නේ product factory එක ඇතුලේ සිද්ධ කරන දේවල් ගැන විතරයි අපි consider කරන්නේ. customer ගේ පැත්තෙන් අපි consider කරන්නේ නැහැ කියලා මේක මේ approach එක ගැන එහෙම argument එකක් තියෙනවා. හරිද? හරි ඊළඟ අන්තිම approach එක value based. ඒකත් define වෙන්නේ operations management aspect එකෙන්මයි. හරිද? define quality based on cost and price. මම මෙතන කියවම define quality based on cost and price. cost එකයි price එකයි. ඒ කියන්නේ අපි මේ දුන්න price එකට මේ මම බෝතලයක් කියලා නම් ඒ බෝතලේ ගන්න මම කීයක් හරි වේදම් කළා ඒ බෝතලේ ගන්නවා. ඒ ගෙව්ව ගානට මේ බෝතලේ වටිනවද? Is there a value for the amount that I paid? ඒක තමයි මෙතනදී බලන්නේ. Defined in terms of costs and prices as well as number of other attributes. අනිත් attributes සහ cost and price එක තමයි value එක කියන එක define වෙන්නේ. Therefore the customer's purchase decision is based on the quality at an acceptable price. කොට මේ මෙතනදී අපි quality කියන එක define කරන්නේ acceptable price කියන දේ. ඒ කියන්නේ මම මේ pay කරන ගානට මේ බඩුව වටිනවද කියන එකයි අපි මෙතනදී කතා කරන්නේ. The Consumer Reports magazine, which ranks products according to quality and value, reflects this view. හරිද? මොකද මෙතන quality and value විදිහට මේ consumer reports කියලා තියෙනවා. ඒකේ rank කරන products based on quality and value. ඒකට එතනදී මේ use කරන approach එක මොකද්ද? Value based approach. The highest quality isn't usually the best value in it.
the best value is defined by best buy කියන්නේ acceptable price එකක් තියෙන වටිනාකමක් තියෙන product එකක්ද කියලා. ඒකෝට ඒ කියන්නේ highest quality product එකක් සමහරට මට ඒ product එක ගොඩාක් high quality වුණාට වැඩක් නැහැ. ඒක ගොඩක් ගණන් නම් මට. මම කල්පනා කරනවා මට මේ වැඩේ ඊට වඩා ගණන් අඩු දෙයක් එකක් අරගෙන කරගන්න පුළුවන්. ඒ වගේ එකක් නම් අන්න එතනදී ඒ මට මගේ quality කියන එක මගේ define අර ගණන් අඩු එකෙන්. මොකද ඒ ගානට මට අඩු ගානකට මට ඕන වැඩි කරගන්න පුළුවන් කියන එක. for example අපි ගමු අර pens තියෙන්නේ. සමහර pens තියෙනවා ගොඩක් ගණන් like with this ink and අර ගොඩක් ඔය sign signatures වලට එහෙම ගන්න pens තියෙන that shows kind of what are this Mont Blanc pens එහෙම තියෙන්නේ. so those pens are very expensive right. කොට මට නෝට් එකක් ලියන්න ඒ වගේ ගණන් ලොකු ගණක් දීලා පෑනක් ගන්නට මට හොඳයි ඊට වඩා අඩු ගණන් දීලා ඇට්ලස් පෑනක් කරගෙන මගේ වැඩේ කරගන්න ඕනේ නේ. හැබැයි අර ප්‍රොඩක්ට්ස් ඒවා ක්වොලිටි නෑ කියන එකද කියන්නේ එහෙම ක්වොලිටි නෑ කියන්නත් බෑ. ඒවා ඒ එක කොටසකට එක කන්සියුමර් සෙට් එකකට ඒ පෑන ගලවෙනවා. එයාලා ඒ පෑන අරගෙන එයාලගේ එකකින් ස්ටේටස් එකක් පෙන්නනවා. එයාලගේ සෝෂල් ස්ටේටස් එක ඒ වගේ දේවල් පෙන්නන්නේ එයාලා ඒ පෙන් එක යූස් කරනවා. හැබැයි මට ඒක නෙමෙයි මට අවශ්‍යතාවය තියෙන මට ඕනකම තියෙන්නේ normal පෑන නෝට් එකක් ලියා ගන්න. හරිද? ඒකට ඒ වගේ ඒක තමයි මෙතන මේ value කියලා කියන්නේ. ඒකට ඒකෙන් කියන්නේ අර high quality product එකේ quality එකක් නැහැ කියලා. හැබැයි ඒක මට value එකක් නැහැ. ඒකයි එතනදි කියන්නේ. හරිද? This approach blends two concepts, quality which is a measure of excellence and value which is a measure of worth. වටිනාකම worth value කියන එක. quality එකයි value එකයි දෙකම combine වෙනවා මෙතන මේ value based approach එකේදී. The result is a hybrid affordable excellence which doesn't have well defined limits and difficult to apply in practice. So this approach is a bit harder to employ. සමහරලාට දැන් මම කිව්වා වගේ අපිට කියන්නේ දැන් මගේ පැත්තෙන් මම කිව්වට මට ඇට්ලස් පෑන හොඳයි කියලා අර Mont Blanc පෙන් එකකට වඩා අපිට කියන්න බෑ මොනවාක්වත් Mont Blanc පෙන් එකක් quality පෙන් එකක් නෙමෙයි කියලානේ. අන්න එහෙම ප්‍රශ්නයක් මෙතන තියෙනවා. කියන්නේ value and quality කියන දෙකම එකපාර combine කරලා අපි කියන්න ගියාම මගේ value එක නෙමෙයි ඒ ගොඩක් ඒ සල්ලි තියෙන ඔය කවුරු හරි company එක CEO කෙනෙක්ගේ value එක. මට තියෙන value එක නෙමෙයි ඒ මනුස්සයාගේ value එක. එතකොට ඒ වගේ වෙලාවකදී ඒ මනුස්සයාට ඇට්ලස් පෑනකින් sign කරන එක is not valuable. ඒ කියන්නේ එයාට ඒ වගේ එකක් එතනදී එයාගේ value එකක් නැහැ. එයාට ඕනේ Mont Blanc pen එකක් එයාගේ sign එක තියන්න මොකක් හරි document එකකට. ඒකට එයාට මට ඇට්ලස් පෑනක් තිබ්බම මගේ sign එක ගහගන්න. නේ? එතකොට ඒ වගේ එකක්. එතකොට එතනදී ඒ අවස්ථාවන් දෙක CEO ගේ පැත්තෙන් ගත්තම Mont Blanc pen එක යාට valuable and quality product එකක් වුණාට Atlas පෑන quality product එකක් නෙමෙයි කියලා නෙමෙයි එතනින් කියන්නේ. සහ මගේ පැත්තෙන් ගත්තම මට Atlas පෑන value and quality product එකක් වුණාට Mont Blanc pen එක value and quality product එකක් නෙමෙයි කියලා නෙමෙයි එතනින් කියන්නේ. ඒ දෙකම quality products. අන්න එතනදී ප්‍රශ්නයක් එනවානේ අපිට හරියට ඩිෆයින් කරගන්න බෑ මේ ප්‍රොඩක්ට් එක quality නෑ මේ ප්‍රොඩක්ට් එක quality තියෙන ප්‍රොඩක්ට් එකක් කියලා ඩිෆයින් කරගන්න පොඩ්ඩක් අමාරුයි මේ approach එකෙන් අපි ගියාම. හරිද? ඊට පස්සේ කියනවා all these different approaches and definitions are important for successful introduction of high quality products. ඒකට අපිට මේ එක product approach එකකින් විතරක් වැඩේ කරගන්න බෑ. හැම approach එකෙම පොඩි characteristics අපිට ගන්න වෙනවා. As products move from design stage to market, an active shift of the major approaches are required. මේ approaches වලින් design stage එකේ ඉඳන් market එකට product එක යනකම් මේ එක approaches වල අතර shift එකක් ඔයාලට පේනවා. එක approach එකකින් අනිත් approach එකට මාරු වෙනවා වෙන්න පුළුවන්. product එකක් එක stages through move වෙවි design එකෙන් development, production stage, marketing stage, ඊට පස්සේ consumption stage ඔය විදිහට යද්දී මේ එක approach එකකින් අනිත් approach එකට shift වීමක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන එක pen කියලා තියෙනවා explain කරලා තියෙනවා. The characteristics that imply quality should be first identified from market research. එතකොට product එකක් produce කරන්න කලින් අපි market එකේ research එකක් කරලා අපි හොයාගන්න ඕනේ මොන characteristics consumer ට අවශ්‍ය වෙන්නේ කියලා. එතකොට එතනදී අපි ගන්නේ user based approach එකක්. අපි බලන්නේ customer satisfy වෙන characteristics මොනවද කියලා. හරිද? එහෙම අපි market research එකක් කරලා අපි හොයාගන්න මොනවද characteristics කියලා. ඊට පස්සේ these characteristics should be translated into identifiable attributes. ඊට පස්සේ ඒ හොයාගත්ත characteristics ටික ඒ customer satisfy කරන ලක්ෂණ ටික characteristics ටික අපි
ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ අපේ ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකට අවශ්‍ය විදිහට ට්‍රාන්ස්ලේට් කරගෙන අපි ප්‍රොඩක්ට් එක ඒක ට්‍රාන්ස්ලේට් කරගන්නවා අපේ ප්‍රොඩක්ට් එක හදන්න. හරිද? අපිට අවශ්‍ය වෙන ඉන්ජිනියරිං ස්පෙસિෆිකේෂන්ස්, ඩිසයින් ස්පෙસિෆිකේෂන්ස් වලට අපි ට්‍රාන්ස්ලේට් කරගන්නවා මේ කස්ටමර් රික්වයර්මන්ට්ස් ටික. ඒක ප්‍රොඩක්ට් බේස් අප්‍රෝච් එක. මොකද එතනදී අපි කරන්නේ ඒ කස්ටමර් රික්වයර්මන්ට්ස් ටික ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් වලට අපි කන්වර්ට් කරගන්න එක. අපි ප්‍රොඩක්ට් බේස් එකේදී කියවනේ මෙතනදී අපි කතා කරන්නේ ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් ගැන කියලා. ඒ ඇට්‍රිබියුට් එකක් වැඩියෙන් තියෙන තරමට තමයි ඒ ප්‍රොඩක්ට් එක ක්වොලිටි කියලා කිව්වා. ඒකට මෙතනදී ඒ කස්ටමර් රික්වයර්මන්ට්ස් කන්වර්ට් කරගන්න එක ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් වලට ප්‍රොඩක්ට් බේස් අප්‍රෝච් එකට අදාළ වෙනවා. ඊට පස්සේ ඒ හදාගත්ත ප්‍රොඩක්ට් ඇට්‍රිබියුට්ස් ටික යූස් කරලා manufacturing process should be organized precisely to meet these specifications. ඒ හදාගත්ත attributes ටික ඒ හදාගත්ත specifications අනුව product එක produce කරනවා කියන්නේ manufacturing based approach එක. එතකොට අපි කිව්වා manufacturing based එක කියන්නේ specifications ටිකක් set කරලා තිනවා ඒ අනුව product එක produce කරනවා. ඒකට මෙතනදිත් අපි customer ගෙන් දැනගන්නවා මොනවද ඕනේ characteristics කියලා ඒ ටික අපි specifications and attributes වලට convert කරගන්නවා product based approach එකෙන්. ඊට පස්සේ ඒ specifications අනුව product එක හදන එක manufacturing based approach එක. හරිද? පස්සේ කියනවා or else it will be either a product design for specification with no market acceptance. මම කිව්වේ product එක specifications වලට හැදුවම කියලා ඒක market එකෙන් accept කරන්න නැති customer accept කරන්න නැති වෙනවා. මේ product එක purchase වෙන්න නැති වෙන්න පුළුවන්. Or a product with poor specifications that get initial market acceptance but later result in returns and paper. සමහර වෙලාවට තියෙනවා ඒ product එකේ specifications ගොඩක් poor වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි design specifications නැහැ, හරි attributes නැහැ. එහෙම නැහැ. හැබැයි market එක දැකලම market එකේ consumers excited ලා මේක අලුත් product එකක් කියලා ඒක බාර ගන්නවා. එයාලා කැමති වෙලා purchase කරන්න ගන්නවා. හැබැයි ටික කාලයක් පාවිච්චි කරන් යද්දී යාළුවා කියනවා මේක ඇත්තට හොඳ product එකක් නෙමෙයි කියලා. ඊට පස්සේ මේක accept මේක purchase කරන ප්‍රමාණය අඩු වෙලා එක product returns වෙන්න පුළුවන් නැත්නම් මේක ආයෙ අලුතෙන් rework කරලා වෙන product එකක් විදිහට market එකට දාන්න වෙනවා. හරිද? එතකොට ඔය ටික තමයි තියෙන්නේ approaches වලට. අපි මේ approaches වලට මෙතන මේ ටික ලියාගමු. හරි අපි ඉස්සෙල්ලම කතා කරා transcendent approach එක ගැන. ඒක philosophical definition එකක්. ඊට පස්සේ අපි කතා කරා product based approach එක ගැන. එතනදී කිව්වා product එකේ තියෙන characteristics නැත්නම් attributes අනුව තමයි quality define වෙන්නේ කියලා. ඊළඟට කතා කරා user based approach එක ගැන. එතනදී කියන්නේ customer වැඩිපුරම satisfy කරන product එක තමයි customer වැඩිපුරම satisfy කරන එක තමයි quality product එක කියලා. ඊට පස්සේ අපි කතා කරා manufacturing base. එතනදී අපි කිව්වා design specifications අනුව produce කරන product එක තමයි quality කියලා. ඊළඟට අපි කිව්වා value base කියන්නේ අපි pay කරන price එකට worth product එකක්ද හම්බෙන්නේ කියලා බලන එක තමයි quality කියලා. ඒකට මේ හැම එක අපිට කියන්න බෑ මේක තමයි හරිම approach එක කියලා. මේ හැම එකේම එකතුවකින් තමයි අපි manufacturing process එක අපි production process එක කරලා customer කෙනෙක්ට භාණ්ඩයක් හරි සේවාවක් හරි ලබා දෙන්න. අපිට මේක ගැන ඊළඟට අපි කතා කරා. හරිද? මේ ටික තමයි එතකොට approaches ටික වෙන්නේ. හරිද? ඊළඟට අපි කතා කරන්න යන්නේ dimensions of quality. Dimensions of quality කිව්වම again දෙකක් වෙනවා. එකක් තමයි manufactured products වල තියෙන dimensions මොනවද කියලා. අනිත් එක තමයි services වල තියෙන dimensions මොනවද කියලා. හරිද? මේ දෙක තමයි ඊළඟට කතා කරන්න තියෙන්නේ අපිට. එතකොට මේ dimensions ගත්තාම basically 8 dimensions තියෙනවා.
හරිද? manufacture products ගත්තාම මේකේ 8 dimensions තියෙනවා. මෙතන දීලා තියෙනවා. Explanation එකක් තමයි. These dimensions are used to break down the broad term quality into certain aspects that help firms identify which quality niche they can compete in so as to ensure strategic quality management. මොකක්ද මේ කියන්නේ? දැන් අපිට තේරුණා අපි එක එක process වලින් බලුවම අපිට තේරෙනවා quality කියන එක define කරන්න අමාරු දෙයක් කියලා. ඉතින් quality කියන එකට quality කිව්වම එක එක පැතිවලින් බලන්න වෙනවා. customer ගේ පැත්තෙන්, producer ගේ පැත්තෙන්, process එක පැත්තෙන් ඔය විදිහට ගොඩක් දේවල් පැත්තෙන් බලන්න quality කියන එක. ඒකට අපිට quality product එකක් කියලා අපි එහෙම broadly define කරලා මේ product එකක් හදන්න ගියාම සමහරවිට අපිට හදාගන්න බැරි වෙන පුළුවන් product එකක්. මොකද quality කිව්වම මොනවද quality කියලා කියන්නේ? අපි include කරන attributes ගන්න අපිට customer ඕන විදිහටම product එක හදන එකද? නැත්නම් අපි හදාගත්ත standards අනුව product එක හදන එකද? ඒවා එක එක අතර clashes එන්න පුළුවන්. ඊපස්සේ quality කියන්නේ මොකද්ද? shiny කියන්නේ හොඳ bright color එකක් තියෙන එකද මේ product එකට? නැත්නම් මොන හරි වැඩිපුර features තියෙන එකද? නැත්නම් මේක durable කියන එකද? නැත්නම් මේක හොඳ රහක් තියෙනවා කියන එකද? ඔන්න ඔය විදිහට ගොඩක් විදිහට quality define වෙන්න පුළුවන්. but ඒ හන්ද තමයි මේ dimensions කියලා තියෙන්නේ quality කියන broad term එක අපි කඩා ගන්නවා එක එක පොඩි aspects වලට. හරිද? එතකොට එහෙම aspects වලට කඩාගෙන company එකක් මේ හැම aspect එකකින්ම හරියන විදිහට produce කරන්න යන්නේ නැහැ. ගොඩක් කලාවට මේ aspects වලට කඩාගෙන එයාලා aspects දෙක දෙකක් choose කරලා ඒ අනුව තමයි එයාලා product එක produce කරන්නේ. එතකොට මතක තියාගන්න dimensions වල තියෙන මේ aspects 8ම හැම product එකකම අපිට බලන්න පුළුවන් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැම product එකකම මේ dimensions 8ම නැති වෙන්න පුළුවන්. මොකද company එකක් ඒ 8න් එයාලට සුදුසුයි කියලා හිතන දෙක තුනක් choose කරලා ඒ අනුව තමයි එයාලගේ product එක produce කරන්නේ. හරිද? ඒක තමයි මෙතනදී මේ කියලා තියෙන්නේ. quality niches කියන්නේ ඒකයි තියෙන 8න් දෙක තුනක් select කරගන්න එක. හරිද? එතකොට මොනවද මේ dimensions? 8ක් තියෙනවා. performance, features, reliability, conformance, durability, serviceability, aesthetics and perceived quality. මේ වගේ දෙක තුනක් select කරගෙන තමයි companies produce කරන්නේ. හරි දැන් මම මෙතනදී examples එක ලොකු definitions ඒ කියන්නේ ලොකු explanations ටිකක් ඔයාලට දීලා තියෙනවා. ඔයාලට ඒක කියවලා බලන්න පුළුවන්. මම basic idea එක දීගෙන යනම් බලමු අපිට පුළුවන් වුණොත් මම මුළු ඔක්කොම explain කරන්න. නැත්නම් basic idea එක මම කියනවා. performance එක කියන්නේ මොකද? product එකක් perform කරන විදිහ, product එකක් වැඩ කරන විදිහ. phone එකක් ගත්තාම මේ phone එකේ battery කොච්චර කාලයක් තියෙනවද? ඊට පස්සේ phone එක stuck වෙනවද? ඔන්න ඒ වගේ දේවල් තමයි performance එක කියන්නේ. performance කියලා කියන්නේ. ඒක basic functioning of a product. ඒ බෝතලයක් ගත්තාම මේ බෝතලෙට වතුර දානවා වතුර leak වෙනවද? එහෙම leak වෙන්නේ නැත්නම් ඒක හොඳ performance එකක් තියෙනවා. leak වෙනවා කියන්නේ performance එක මදි. පෑනක් ගත්තාම පෑනේ එළිය වෙනවද? ඒක තමයි performance. primary operating characteristic එක. primary නැත්නම් අඩුව වශයෙන් මෙන්න මේ දෙකත් ඒ පෑනෙන් වෙන්න ඕනේ. මොකද්ද වෙන්න ඕනේ? ලියන්න පුළුවන් ඕනේ පෑනෙන්. කාර් එකක් ගත්තාම ඒ කාර් එක drive කරන්න පුළුවන් වෙනවා. හරි? ඒක තමයි මෙතන මේ performance කියලා කියන්නේ. examples for automobiles traits like acceleration, handling, cruising speed ඔන්න ඔය වගේ දේවල්. හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. performance කිව්වහම however there is a question whether performance differences reflect quality differences. This depends on the circumstances. සමහර products වල performance එක quality difference එකක් කියලා කියන්න පුළුවන් දෙයක් ප්‍රශ්නයක් වෙනවා. example හොඳම example එක තමයි light bulb. සමහර light bulbs වල එක strengths තියෙනවානේ 100 watt තියෙනවා 60 watt bulbs උහුම තියෙනවානේ. එතකොට මට ඕනේ 60 watt bulb එකක් නම් මට ඒ performance එක හොඳයි. නේ 100 watt bulb එකක් තියෙන එකට 100 watt bulb එකක් ඕනේ එකට 60 watt bulb එකක් use කරන එක වැඩක් නැහැ. යාට 60 watt bulb එකක performance එක මදි කියලා හිතනවා. හැබැයි 60 watt bulb එකක් ඕනේ එකට එයාට 60 watt bulb එකේ performance එක ඇති. ඒකට එතනදී 100 watt bulb 60 watt bulb දෙකේ එකක quality එක අනිත් එකට වඩා වැඩි කියලා අපිට කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ. මොකද ඒ දෙක හදලා තියෙන එකක් හදලා තියෙන 100 watt power එකක් එන්න අනිත් එක හදලා තියෙන 60 watt power එකක් use කරා. නේ?
ඒකට ඒ දෙක අපිට කියන්න බෑ 100 watt එකට වඩා 60 watt එක quality අඩුයි කියලා. ඒක that depends from situation to situation. 60 watt on එකෙන්ට 60 watt එක හොඳයි. 100 watt on එකෙන්ට 100 watt එක හොඳයි. ඒකට මේ performance කියන එකේ පොඩි යන්නේ එහෙම ප්‍රශ්නයක් වෙනවා. මොකද ඒ performance කියන එක depends on situation to situation. ඒ අවශ්‍ය ඒ භාණ්ඩේ අවශ්‍ය වෙන purpose එක අනුව ඒක differ වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි performance කියලා කියන්නේ. Features කියන්නේ additional features in a product. හරිද? කියන්නේ තියෙන බේසික් ෆීචර්ස් වලට අමතරව ෆෝන් එකක් ගත්තාම මේ ෆෝන් එකෙන් කෝල් එකක් ගන්න පුළුවන් වෙන එකට අමතරව ඒකේ තව ඇඩිෂනල් ෆීචර්ස් මොනවද තියෙන්නේ? දැන් කාලේ ෆෝන් එකක් කිව්වම ඒකේ කම්පියුටර් එකක් බේසිකලි. මේ ඇත්තටම ෆෝන් එකේ බේසික් ෆීචර් එක අපිට කෝල් එකක් ගන්න පුළුවන් වෙනවා නේ, මැසේජ් එකක් දාන්න පුළුවන් වෙනවා. ඊට වඩා දේවල් දැන් අපිට ඉන්ටර්නෙට් ලොග් වෙන්න පුළුවන්, අපේ සෝෂල් මීඩියා ලොග් වෙන්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල් ඩොකියුමන්ට් එකක් හදන්න පුළුවන්, ප්‍රසන්ටේෂන් එකක් හදන්න පුළුවන්. ඒකට ඒ මොනවද? ඒවා බේස් ඒවා ඇඩිෂනල් ෆීචර්ස්. ගොඩානේ ඒ වගේම ඩිෆයින් වෙනවා සමහරවිට ක්වොලිටි කියන එක. සමහර කම්පනීස් බලන්නේ බේසික් ෆීචර් එකට වඩා වැඩි දෙයක් ඒ ප්‍රොඩක්ට් එකට ඇඩ් කරන්න. ඒක තමයි යාලගේ ක්වොලිටි කියලා ඩිෆයින් කරන්නේ. හරිද? For examples free drinks in planes. So planes වලට ගියාම free drinks දෙන එක. ප්ලේන් එකක් කිව්වම ප්ලේන් එකේ තියෙනවනේ මොකද්ද? ප්ලේන් එකේ තියෙන එක රටක අනිත් රටට යන්න. හැබැයි ඊට අමතරව free food නැත්නම් free drinks ඔය වගේ දේවල් දෙන එක added feature එකක්. Automatic tuners on automatic tuners on a color TV. හරිද? ඒකට ඒ වගේ දේවල් added feature. for example ගන්නවා phone එකෙන් documents හදන එක, email එකක් send කරන එක through from a phone. දැන් ඒක basic feature එකක් විදිහට පත් වෙලා තියෙනවා. හැබැයි අපි බැලුවොත් ඇත්තටම බැලුවොත් ඒවා additional features. Quality differences are determined by the objective individual needs. ඒකට එක පුද්ගලයාට need එක අනුව සමහරවිට ඒ කාට හරි ෆෝන් එකක් ඕනේ, මේ ලොකු ස්මාර්ට් ෆෝන් එකක් ඕනේ නැහැ, අර කෝල් එකක් ගන්න විතර ෆෝන් එකක් තිබ්බම ඇති. හරි ඒ වගේ දෙයක්. Sometimes customers relate superior quality with the availability of different options. හරි ඒකට මෙතන තව example එකක් දෙන්න සමහරවිට මිනිස්සු quality කියලා define කරන්නේ යාට ඒ product එකේ options ගොඩක් තියෙනවා. For example bank එකකට ගියාම account එකක් open කරන්න ගියාම ඒ account එක එක account එකක් නෙමෙයි. accounts ජාති ගොඩක් තියෙනවා. banks වලට ගියාම තියෙනවා women females ලට open කරන්න වෙනම accounts. Children can open different accounts. And තවනවා තියෙනවා. තවනවා health care වලට සමහර banks වලින් තියෙන options health care නැත්නම් ඔය වයසක කට්ටියට open කරන්න වෙනම accounts. Education වලට වෙනම accounts. ඊපස්සේ ඔය විදිහට එක accounts නැත්නම් insurance plan එකක් ගත්තත් එහෙම එක විදිහට insurance plans තියෙනවා. එතකොට bank එකක් හරි insurance company එකක් හරි ගත්තාම එයාලගේ quality එක define වෙන්නේ මොනවද? insurance කියවම එක package එකක් නෙමෙයි, එක packages ගොඩක්, එක options ගොඩක් දෙනවා. ඒක තමයි high quality කියලා සමහර කට්ටිය විශ්වාස කරනවා. හරිද? එතකොට ඒකත් මේ features වලට අදාළයි. Flexible manufacturing technology is also an aspect that is giving high varieties of options and manufacturing them in a flexible manner. එතකොට high කියන්නේ සමහර කට්ටිය කියන flexible manufacturing කියන්නේ customized products manufacture කරනවා. customized product එක manufacture කරනවා කියන්නේ ඒ production process එකේ දැන් යන product දැන් produce වෙන product එකට වඩා different product එකක් වෙන්න පුළුවන් ඊළඟට produce වෙන. different colors, different design ඔය විදිහට different product එකක් වෙනකොට ඊළඟට design. ඒකට ඒක flexible manufacturing. එකම product එක නෙමෙයි design කරන්නේ, එක ජාතික products එක variety of products design කරනවා. ඒකට ඒකත් සමහර කට්ටිය ඒකත් quality කියලා හිතනවා. හරිද? ඔය reliability කියන්නේ product එක malfunction වෙන්නේ නැතුව හොඳට පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඒක තව දෙයක්. දැන් මෙතනදී ඔයාලට තේරෙනවා මම ඩිස්කස් කරගෙන යද්දී අර බේසික් අයිඩියා දැන් performance නම් බේසික් අයිඩියා එකට වඩා එහා ගිය දෙයක් මෙතනදී අපි කතා කරනවා නේ explanation එකේදී අපි කතා කරනවා. features කියම basic idea එකට එහා ගිය added features කියන එකට වඩා එහා ගිය දෙයක් options තියෙනවා flexible manufacturing ඒ වගේ එහා ගිය දෙයක් අපි කතා කරනවා. ඒකට ඒ විදිහට company එකකුත් කරන්නේ මේ එක feature එකක් අරගෙන එයාලා ඒකෙන් excel වෙනවා. එයාලා ඒ feature එක හොඳටම කරනවා ඒ product එකේ. හරිද? ඒක තමයි කියන්නේ reliability කිව්වහම malfunctions වෙන එක විතර නෙමෙයි. ඒකට තව දේවල් ගොඩක් අයිති වෙන්න පුළුවන්. හරිද? ඒ වගේ ගත්තාම මෙතනදී මේ කරන්නේ company එකකුත් කරන්නේ එකක් select කරගන්නවා. ඒ reliability කියන dimension එක නම් එයා select කරගන්නේ. ඒ reliability කියන එක dimension එක ඇතුලේ තව ගොඩාක් aspects ගොඩක් තියෙන්න පුළුවන්. කොහොමද product එක reliable කරන්නේ කියලා.
ඒකට එයාලා ඒ හැමදේම හොයාගෙන එයාලා ඒ හැම විදිහටම ප්‍රොඩක්ට් එක quality product එකක් විදිහට produce කරනවා. හරිද? This reflects on reliability reflects on the probability of a product malfunctioning, failing within a specified period. Common measures of reliability: mean time to first failure, mean time between failures, mean rate per unit, failure rate per unit time. එතකොට පළවෙනිම failure එකක් මේ product එකේ එන්න කොච්චර කාලයක් යනවද? laptops එහෙම ගත්තම 1 year warranty ඒ කියන්නේ 1 year guarantee එකක් දෙනවා. 1 year වලින් පස්සේ මේ product එකේ failures එන්න පුළුවන් කියලා. නේ? ඒ වගේ එකක්. ඊපස්සේ mean time between failure එකක් failure එකක් වෙලා ඒක හැදුවෙන් පස්සේ ආයෙමත් කොච්චර කාලයක් යනවද? අවුරුද්දක් යනවද? මාස ගාණක් ඇතුළත ඒ failure එක ආයෙමත් වෙනවද? ඒ failure rate per unit time. ඒකට key පාරක් product එකක් use කරද්දී key පාරක් එක ප්‍රශ්න එනවද? කාලෙන් කාලයට වෙලාවෙන් වෙලාවට පැයෙන් පැයට නැත්නම් ඒ වගේ key පාරක් ඒ product එකේ malfunction සිද්ධ වෙනවා. A relevant feature for durable goods. මේක durable goods කියන එකටත් durability එකටත් අදාළ නම් මේ reliability කියන එක. Reliability becomes important to customer as downtime and maintenance become expensive. ඒ කියන්නේ මොකක් හරි ලොකු machine එකක් factory එක machine එකක් තියෙනවා. ඒකේ ගොඩක් failures එනවා. failure rate per unit time පැයකට දෙපාරක් මේ machine එකේ fail වෙනවා, stuck වෙනවා, වැඩ කරන්නේ නැති වෙනවා. ඒකට down time එක maintenance වගේ දේවල් වලට වැය කරන්න වෙලාව සහ වියදම වැඩි. ඒකට ඒ හන්දම reliability කෙනෙක් ගොඩක් වැදගත් දෙයක්. Japanese companies pay attention to this to gain competitive edge in automotive, consumer electronics, semiconductor and copy machine industries වල මේ reliability කියන එක පාවිච්චි කරන examples ටිකක් තමයි ඒ දෙයක්. Japanese companies වල මෙන්න මේ companies මේ industries වල companies they try to work on their reliability of their products. හරිද? ඊපස්සේ conformance කියන එක manufacturing based approach එකත් එක්ක යන dimension එක. conformance to standards අපි කතා කරා manufacturing based එක කියන්නේ product එක හදන්න කලින් design stage එකේදී standards ටිකක් set කරනවා මෙන්න මේ specifications වලට තමයි product එක හදන්නේ කියලා. ඒකට ඒ specifications අනුව හදනවා නම් ඒක conformance to quality නැත්නම් conformance to standards කියන්නේ quality product එකක් කියලා identify කරනවා. The degree to which a product's design and operating characteristics meets established standards based on more traditional approaches suggested by Juran. එයාලා තමයි conformance to standards ඒ වගේ දේවල් කියලා තියෙනවා. හරිද? මම මේ ගැන explain කරලා තමයි මෙතන තියෙන්නේ. ඒක කියව ගන්න පුළුවන් වලට according to Taguchi, tolerance stack-up will be worse when dimensions of parts are distant from the center. ඒක මෙතනදී කියනවා දැන් අපි මේක ලොකුවටම හොඳටම කතා කරනවා ඉස්සරහට එන statistical process control කියන lesson එකේදී අපි කතා වෙනවා මෙහෙම දෙයක්. අපි කතා වෙනවා product එකක් ගත්තාම ඒකේ specifications අපි set කරනවානේ. ඒ specification එක set කරලා අපි කියනවා ඒකේ target level එක set කරනවා. මෙන්න මේ ගානට තමයි මේකේ තියෙන්නේ. දැන් හිතන්න for example අපි ගමු මොකද්ද? අපි ගමු මොකක් හරි toothbrush එක තියෙනවනේ අර toothbrush එකේ තියෙන කෙඳි ප්‍රමාණයට යාලා ස්පෙસિෆිකේෂන් එක සෙට් කරනවා. මේ toothbrush එකේ කෙඳි තියෙනෝනේ අපි 100ක් කියලා කියමු. කෙඳි 100ක් තියෙනවා. ඒකෝර ඒක තමයි ටාගට් ලෙවල් එක. හැබැයි හැම වෙලේම හැම පාරම ඒ toothbrush එක ප්‍රොඩියුස් කරද්දී හැම පාරම කෙඳි 100ක්ම නෙමෙයි වෙන්නේ. සමහරවල්ලාට තියෙනවා කෙඳි 99, සමහරවල්ලාට කෙඳි 98ක්, සමහරවල්ලාට කෙඳි 101ක් තියෙන්න පුළුවන්. මේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපි සාමාන්‍ය ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එකේ කෙඳි 100ක්ම නෙමෙයි මේ අපිට තියාගන්න මෙන්න මේ ලෙවල් එකට ඩීවියේට් වුණාට කමක් නැහැ. අපි තියාගන්න කෙඳි 100න් 105ක් වැඩි වුණත් 105ක් අඩු වුණත් කමක් නැහැ. ඒ අතරේ කෙඳි ප්‍රමාණයක් තිබ්බහම හොඳයි කියලා. හරිද? ඒ කියන්නේ කෙඳි 95ක් තිබ්බත් කමන්නේ කෙඳි 105ක්. ඒ අතර ඩීවියේට් වුණාට කමක් නැහැ ටූත්බ්‍රෂ් එකේ කෙඳි ප්‍රමාණය කියලා. හරිද? ඒ විදිහට අපි සාමාන්‍යයෙන් මේ කන්ෆෝමන්ස් කියන මේ ඩයිමෙන්ෂන් එක කතා කරලා යන්නේ ඒ වගේ අපි සාමාන්‍යයෙන් ලිමිට් එකක් කන්ට්‍රෝල් ලිමිට් එකක් වෙනවා. හරිද? එතකොට මේ අතරේ ඕනම ගාණක් ප්‍රොඩියුස් කරලා කමක් නැහැ කියලා. හැබැයි ජපාන් වල
මේ ගෙනිචි ටගුචි කියන කෙනා කියනවා එහෙම අපි ස්පෙසිෆිකේෂන් එහෙම කන්ට්‍රෝල් ලිමිට් එකක් දීලා ඒ අතර චේන්ජ් වුණාට කමක් නැහැ කියලා කිව්වහම ඒකේ පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා කියලා. එයා කියනවා මෙන්න මෙහෙම එකක්. එතකොට අපි අනිමක මෙන්න මේ විදිහට මේක කොට මෙන්න මේක තමයි ලිමිට්ස් දෙක. අපර් ලිමිට් එකයි ලෝවර් ලිමිට් එකයි. මේක තමයි ටාගට් ලෙවල් එක කියලා ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට අඳිනවා අපේ ප්‍රොඩක්ට් එක සිද්ධ වෙන විදිහ ටාගට් ලෙවල් එකේ තමයි ගොඩක් මේවා තියෙන්නේ. ඊට තැන් දෙකේ මේ උඩ ලෙවල් එකේ යට ලෙවල් එකේ ගොඩක් අඩුයි. හරිද? මෙන්න මේක මෙහෙම වෙනවා නම් හොඳයි. හැබැයි සමහර වෙලාවට කොහොමද මේ ප්‍රොඩක්ෂන් එක සිද්ධ වෙන්නේ? සමහර වෙලාවට අපි මේ විදිහට මේ ලෙවල් එක අතරේ ඕන විදිහකට වේරියේෂන් එකක් වුණාට කමක් නැහැ කියලා අපි කිව්වහම සමහර වෙලාවට මිනිස්සු කම්පැනිස් වල මෙන්න මේ විදිහට ප්‍රොඩියුස් කරන්න පුළුවන්. නැත්තම් මේ විදිහට මේ ලෙවල් එකේ මේක අපි ගමු අපර් ලෙවල් එක කියලා. මේක ලෝවර් ලෙවල්. එතකොට අපර් ලිමිට් එක පැත්තට බර වෙන විදිහට ප්‍රොඩියුස් කරන්න පුළුවන්. මේ ටාගට් ලෙවල් එක අචීව් වෙන්නේ නැති වෙන්නම පුළුවන්. ඒ කියන්නේ 101 105 104 ඔන්න ඔය අතරේ තමයි කෙඳි ගන්න තියෙන රුද්දර්ශකේ. නැත්තම් තියෙන්නේ 99 98 95 ඔන්න ඔය අතර තමයි කෙඳි තියෙන රුද්දර්ශකේ මොනම වෙලාවකත් 100ට එන්නේ නැහැ. හරිද? එහෙම වුණාම මේක ප්‍රශ්නයක් නේ. මොකද අපි හරියටම අපි අචීව් වෙන්න ඕනේ මොකද්ද? හරියටම අපි අචීව් වෙන්න ඕනේ මේ 100 කියන අතරේ තියෙන නෙවනේ හරිනම්. හැබැයි ඒක අචීව් වෙන්න මෙන්න මේ විදිහට සිද්ධ වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් නේ. ඒ හන්දා කියනවා මේ ටොලරන්ස් ලෙවල් එක ගත්තට ඒක ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕනේ කියලා කියනවා. ඔන්න ඔය වගේ දේවල් වෙන්න පුළුවන් මැනුෆැක්චරින් ප්‍රොසෙස් එකේ. ඒක තමයි මෙතන මේ කියලා තියෙන්නේ. හරි මේ tolerance stack up කියන්නේ although within the range if the products and parts don't meet specification, it can lead to mismatch between parts and that need to be fixed together. ඒක align කරන්න වෙන්නේ මේක align කරලා කියන්නේ. එහෙම නැතුව still අපි control limit එකක් දීලා ඒ අතර ඕන ගානක variation එකක් තියෙන්න පුළුවන් කිව්වහම ඒ හරි target level එක meet වෙන්නේ නැතුව ඒක පහළ හරි ඒක උඩින් හරි හැම වෙලේම product එක producer නම් ඒක ප්‍රශ්නයක් නැත්තේ. ප්‍රශ්නයක් කරනවා මොකද අර ටාගට් ලෙවල් එක තමයි අයිඩියල් amount එක. ඒ ගන්න achieve වෙන්නේ නැහැ කියන්නේ එකම වෙලාවකත් ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නැත්නම් මෙතනදී කියනවා දැන් හිතන්න මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඒක assemble කරන්න parts දෙකක් අපි දැන් produce කරනවා. ඒ parts එක දැන් ඒ parts එක වෙන වෙනම හැදුවාන් පස්සේ අපි ඒ දෙක high කරන්න ඕනේ. ඒ parts දෙක high කරන්න ඕනේ මේ product එක හදන්න. එතකොට දැන් හිතන්න ඒ ප්‍රොඩක්ට් එකේ එක පාර්ට් එකක් තියෙන ස්පෙસિෆිකේෂන් ලිමිට් එකෙන් උඩ සයිස් එකක්. ඊට පස්සේ අනිත් පාර්ට් එක තියෙන ස්පෙસિෆිකේෂන් සයිස් එකේ ස්පෙસિෆයි කරලා තියෙන සයිස් එකෙන් යට ලෙවල් එකේ යට ලිමිට් එකේ. එතකොට ඒ දෙක හයි කරන්න ගියම සමහරවිට හයි වෙන්නේ නැති වෙන පුළුවන්. එක්ක මොකක් හරි පොඩි වෙන්න පුළුවන්, ස්ලොට් එක පොඩි වෙන්න පුළුවන්, පින් එකක් ලොකු වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. එහෙම වුණාම අපිට ඒ පාර්ට්ස් දෙක හයි කරන්න බෑ. ස්පෙસિෆිකේෂන් ලිමිට් කන්ට්‍රෝල් ලිමිට් එක ඇතුළේ හිටියට ඒ පාර්ට්ස් දෙක අපිට කනෙක්ට් කරන්න බෑ. එහෙම නම් මොකද කරන්නේ? අපිට ඒ පාර්ට්ස් දෙක විසි කරන්න වෙනවා. නේද? ඒකට එක වේස්ටේජ් යනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. අපි කන්ට්‍රෝල් ලිමිට් එකක් ඇතුලේ වැඩ කරාට කියලා මේ ගෙනිජි ටගුචි කියන පුද්ගලයා කියලා තියෙනවා. ඒකට ඔය ගැන තමයි මෙතන මේ එක්ස්ප්ලেইন කරලා තියෙන්නේ. පොඩ්ඩක් ඔයාලට කියවලා බලන්න පුළුවන්. ඒකට මෙතනදී අපි ආයේ ඩියුරබිලිටි ගැන කතා කරනවා. අපි රිලයබිලිටි ගැන කියද්දිත් අපි කිව්වා ඩියුරබිලිටි පොඩ්ඩක් ඒකත් එක්ක සම්බන්ධයි. දැන් මෙතනදී තමයි මම දැන් කියනවා රිලයබිලිටි එකත් එක්ක සම්බන්ධයි මේ ඩියුරබිලිටි කියන එක. හරිද? Now these have two dimensions, technical and economic dimensions. Technical dimension durability. The amount of use one gets from a product before it deteriorates. Again, product හීන වෙලා යන්න කලින් product එකක use කරන්න පුළුවන් capability එක නැති වෙලා යන්න කලින් product එකක් කැඩිලා යන්න කලින් අපිට key parameter product එක use කරන්න පුළුවන්ද කියලා. හරි laptop එක battery එක නරක වෙන්න කලින් key parameter laptop එක පාවිච්චි කරන්න පුළුවන්ද? ඒ වගේ එකක්. Economic කියලා කියන්නේ the amount of use one gets from products before it breaks down and whether the replacement is preferred to continued repair. දැන් මෙතනදී economic එකේදී
ටෙක්නිකල් එකට තව එතෙන්ට එහා ගිය දෙයක් තව ඇඩ් වෙනවා. මේක බ්‍රේක් ඩවුන් වෙනකම් කොච්චර පාරක් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? සහ ඒක බ්‍රේක් ඩවුන් වුණොත් නැත්නම් ඒක කැඩුනොත් අපි මේ ප්‍රොඩක්ට් එක රීප්ලේස් කරනවද නැත්නම් මේ ප්‍රොඩක්ට් එක රිපෙයාර් කරලා යූස් කරනවද? ඔන්න ඕකත් ඉන්කෝපරේට් වෙනවා ඉකොනොමික් ඩයිමෙන්ෂන් එකේදී ඩියුරබිලිටි වල. හරි එතකොට මේ ඉකොනොමික් ඩයිමෙන්ෂන් එකට අපිට දීලා තියෙනවා ඉම්ප්ලිකේෂන්ස් ටිකක්. කියනවා suggest the durability and reliability closely are linked. හරි reliability එකයි durability එකයි. ඒකට reliability එක කොහොමද දැන් කනෙක්ට් වෙන්නේ? ඒ ප්‍රොඩක්ට් එක දැන් හිතන්න ඉකොනොමික් ඇස්පෙක්ට් එකෙන් බැලුවම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ලැප්ටොප් එක කියලා ගමු. ලැප්ටොප් එකක් තියෙනවා. මේ ලැප්ටොප් එක දැන් අපි පාවිච්චි කරන්නේ නැති බැටරි නරක් වෙනවා. බැටරි නරක් වුණාම අපි මේ ලැප්ටොප් එක රීප්ලේස් කරනවද අපි රිපෙයාර් කරනවද කියන එක ඩිසයිඩ් වෙන්නේ ඒ ලැප්ටොප් එකේ රිලයබිලිටි එකත් අනුව. හිතන්න මේ ලැප්ටොප් එක හදලා පාවිච්චි කරද්දී මේක හින්නට ස්ටක් වෙනවා. ස්ටක් වෙනවා ඉක්මනට වෛරසස් එනවා. මොහොම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මොකක් හරි එහෙම හිතන්න රෙසලූෂන් එක හොඳ නැහැ. මොහොම ප්‍රශ්න. බැටරිය විතරක් නෙමෙයි ප්‍රශ්නේ. අර පාවිච්චි කරපු කාලේටත් ඔය රෙසලූෂන් එකේ ප්‍රශ්න ඔය වගේ දේවල් තියෙනවා. එතකොට අපි ඩිසයිඩ් කරන්න ඕනේ මේ ප්‍රොඩක්ට් එක රිලයබල් එකක් නම් අපි මේක රිපෙයාර් කරලා බැටරිය හදාගෙන පාවිච්චි කරනවා. මේක රිලයබල් ප්‍රොඩක්ට් එකක් නෙමෙයි නම් අපි අලුතෙන්ම ප්‍රොඩක්ට් එකක් ගිහලායි ගන්නවා. ඒකයි එතනදී කියන්නේ reliability and durability connect වෙන්නේ එහෙම. ඊළඟ point එක implies that durability figures should be interpreted with care. That is, increase in product life cycle may not always be due to technical improvements or use of good material. ඊළඟට කියනවා reliability durability කියන එක හැම වෙලේම product ඒ කියන්නේ durable product එකක් වෙන්නේ එක අපි ඒකේ තියෙන materials නැත්නම් ඒ product එක හදලා තියෙන විදිහ හොඳ නිසා නොවෙන්න පුළුවන් කියලා. සමහරවිට economic conditions එත් බලපානවා මේ product එක durable ද නැද්ද කියන එකට. for example එකක් කියනවා මෙතන sometimes durability of vehicles මෙතන මෙන්න මේ වරහන් අතර තියෙන එක sometimes durability of vehicles can increase due to reduction of trips due to high fuel price, weak economy reducing average trips per year. හරි අන්න ඒ වගේ වෙලාවකදී කල්පනා කරලා බලන්න. ඒ වගේ වෙලාවකදී කල්පනා කරලා බලන්න දැන් කාර් එකක් ගත්තාම මේ කාර් එක ගොඩ කාලයක් පාවිච්චි කරනවා. හිතන්න අපි අවුරුදු 10 තිස්සේ කාර් එක පාවිච්චි කරනවා කියලා කියනවා. එතකොට අපි කියනවා මේක තාම ගත්ත කාල විදිහටම තියෙනවා. හැබැයි ඒකකොට අපිට සමහර වෙලාවට සමහර හැම වෙලෙම සමහර වෙලාවට අපිට ඒ කියන විදි පමණින් ඒ කාර් එක හොඳ කාර් එකක් කියලා අපිට කියන්න බෑ. මොකද ඒ ඉකොනොමි එකේ තත්ත්වය අනුව ඒ ඉකොනොමි එකේ ෆුවල් ප්‍රයිස් එක ගණන් වෙන්න පුළුවන්. ඉන්ධන මිල ගණන් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ හන්දා ඒ රටේ මිනිස්සු වැඩි ට්‍රිප්ස් යන්නේ නැහැ. ඒ කියන්නේ ඔය ලෙෂර් පර්පසස් වලට ඔය ට්‍රිප්ස් වලට වැකේෂන්ස් වලට මේ මිනිස්සු එහෙම යන්නේ නැතුව වෙන්න පුළුවන්. වර්ක් කරන්න විතරයි මේ මිනිස්සු ට්‍රැවල් කරන්නේ. වර්ක් කරන්නත් පුළුවන් තරම් වෙලා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ටේෂන් යූස් කරනවා. මොකද ඉන්ධන මිල ගොඩ වැඩි හන්දා. එතකොට කාර් එක මොකද කාර් එක ගෙදර තියෙන්නේ. ඒක පාවිච්චි කරන්න තෝ කාර් එක ගෙදර තියෙද්දි ඒක ඩියුරබල් පාවිච්චි කරන්න තෝ කාර් එක ගෙදර තිබිලා ඒක ගත්ත විදිහට තාම හොඳට තියෙනවා නම් අවුරුදු 10ක් ගිහිල්ලත් ඒක ඒ හොඳ කන්ඩිෂන් එකෙම තියෙනවා නම් අපිට ඒක කියන්න බෑනේ. ඒ කාර් එක හදලා තියෙන විදිය හොඳ හන්දයි මේක මේ මෙච්චර කාල පාවිච්චි කරේ කියලා. එහෙම කියන්න බෑ නේද? තව හොඳම එක්සැම්පල් එකක් මේ කාලේ දැන් ලොක්ඩවුන් එකක් තියෙන දවස්වල හිතන්න දැන් අවුරුදු ගානක් මේ ප්‍රශ්න හිම යනවා නම් එහෙම හිතන්නකො ලොක්ඩවුන් එකක් කියන අපිට කොහෙවත් යන්න බැහැ. වාහනේ ගේ ඇතුළෙමයි තියෙන්නේ. ඒක හිතන්න අවුරුදු 10කට විතර පස්සේ අපි කියනවා මේ කාර් එක මම තාම පාවිච්චි කරනවා ඉස්සර ගත්ත දවස්වල විදිහටම හොඳට තියෙනවා. එහෙම කියන්න බෑ. මොකද අවුරුදු 2ක් විතර අපි ගෙවල් වල හිර වෙලා හිටියේ. ලොක්ඩවුන් එකක් වෙලා අපි වාහනේ ගියේ නෑ කොහෙවත්. නේ? ඔන්න ඔය වගේ දේවලුත් එෆෙක්ට් වෙනවා මේ ඩියුරබිලිටි කියන දේ ගැන කතා කරන්නේ නැද්ද? ඒකට අපි ඒව ගැන පරිස්සම් වෙන්න ඕනේ. However, durability varies significantly among brands relative as a viability. හැබැයි දැන් මෙහෙම කිව්වට මේවා එක එක implications එක පැතිවලින් මේ හිතුවාම political විදිහට economic විදිහට හිතලා බලුවාම ඒවා එක එක දේවල් possibilities අපි අපේ interpretation එක වරද්ද ගන්න පුළුවන්. හරිද? හැබැයි එහෙම කිව්වා කියලා ඒ product එක හොඳ කියන්නේ එහෙම මේ විදිහේ ප්‍රශ්න තිබ්බට ඇත්තටම බැලුවොත් brands අතර durability එකේ වෙනස්කම් තියෙනවා. රිසර්ච් වලින් අයිඩෙන්ටිෆයි කරන් තියෙනවා බ්‍රෑන්ඩ්ස් ගත්තාම එක එක බ්‍රෑන්ඩ්ස් වල එකම ප්‍රොඩක්ට් එක එක බ්‍රෑන්ඩ්ස් අනුව ඩියුරබිලිටි එක වෙනස් කරනවා. ඒකට ඒ හන්ද මේ අත්‍තරම මේ ඩියුරබිලිටි කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. මෙහෙම ප්‍රශ්න තිබ්බට හැබැයි අපි කල්පනා වෙනුයි ඒ ඩියුරබිලිටි කියන එකේ ක්වොලිටි වලට සම්බන්ධ කරගන්න වෙන්නේ. ඒකයි කියන්නේ. හරි. ඊපස්සේ 6 එක සර්විසබිලිටි. සර්විසබිලිටි කියලා කියන්නේ
දැන් ප්‍රොඩක්ට් එකක් මම ගත්තයින් පස්සේ එක ප්‍රශ්න අහම මම කෝල් කරලා කියනවානේ ඒ ඔෆිස් එකට ඒ කම්පැනි එකට කෝල් කරලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට ඒ වගේ වෙලාවකදී ඒ කම්පැනි එක කොච්චර ඉක්මනට ඒ ප්‍රශ්නෙට රෙස්පොන්ඩ් කරනවද? කොච්චර ඉක්මනට කෝල්ස් ආන්සර් කරනවද? කොච්චර පොලයිට් විදිහට ෆ්‍රෙන්ඩ්ලි විදිහට අපිත් එක්ක කතා කරනවද? අපිට කොච්චර උදව්වක් දෙනවද අපේ ප්‍රොඩක්ට් එකයි හදාගන්න. ඔන්න ඒ වගේ තමයි සර්විසබිලිටි කියන එකෙන් කියන්නේ. හරිද? මම ඒක එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. ඒකේ තියෙන ওই ටික තමයි කියලා මෙතන. ඊස්තටික්ස් කියන්නේ මොකද? ඊස්තටික්ස් කියන්නේ ප්‍රොඩක්ට් එකක පේන විදිහ. ප්‍රොඩක්ට් එකේ පාට බ්‍රයිට් කලර්ස් යූස් කරලා දෙනවා. අපි ගමු මොකක් හරි මොහොනි ඇක්සසරි එකක් ගන්නවා. ඒකේ බ්‍රයිට් කලර්ස් යූස් කරලා තියෙනවා. ඒ කලර්ස් ඉක්මනට wear off වෙනවද? ඊට පස්සේ ඒ කලර්ස් මම කැමති කලර්ස්. ඒක ගොඩක් සබ්ජෙක්ටිව් එකක් මේ ඊස්තටික්ස් කියන එක. සමහරවිට බ්‍රයිට් කලර්ස් ප්‍රොඩක්ට්ස් වලට මිනිස්සු කැමති. සමහර කට්ටිය කැමති නැහැ. සමහර කට්ටිය කැමති ඩල් කලර්ස් වලට. ඒක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙන දෙයක් නේ aesthetics කියන එක. ඊපස්සේ perceived quality කියන්නේ මම මොන වගේ quality එකක්ද මේ product එකෙන් බලාපොරොත්තු වෙන්නේ කියන එක. හරි ඒක company එකෙන් මෙච්චර quality මෙන්න මේවා කියනවා කිව්වට වඩා නැහැ. මම මේ product එක මම කියන්නේ මේ consumer මේ product එක quality product එකක් කියලා අඳුර ගන්නවා කියන එකයි ඊළඟ ප්‍රශ්නේ. Based on reputation, that is that the quality of a firm's product would be same today as that of yesterday, or quality of a new product line will be the same as that of another. එතන කියන්නේ දැන් හිතන්න අපි ගමු Samsung and Apple දෙක ගමුකෝ. එතකොට Apple කම්පැනි එකෙන් මොකක් හරි දැන් එයාලා දැන් ෆෝන්ස් ඒවා හදන ඊට අමතරව එයාලා වෙන මොකක් හරි දෙයක් හදනවා. Apple cars හදනවා. එහෙම හැදුවම අපි අර එයාලගේ ෆෝන් වල quality එක හොඳ reputation එකක් තියෙනවා. ඒ ෆෝන්ස් ගොඩක් quality ෆෝන්ස් කියන්නේ. ඒ ෆෝන්ස් හොඳ functionality එකක් තියෙන හොම කියලා තියෙනවා හොඳ reputation එකක් Apple ෆෝන්ස් වලට. එතකොට ඒ reputation එක නිසාම අපි විශ්වාස කරනවා Apple cars උත් ගොඩක් හොඳ quality product එකක් වෙන්න පුළුවන් කියලා. ඇත්තටම ගත්තොත් Apple car එක එච්චර හොඳ එකක් නෙමෙයි වෙන්න පුළුවන්. අපිට අවශ්‍ය දේවල් ටික එකෙන් කරගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට එහෙම වුණාට අපි විශ්වාස කරනවා Apple වලින් හදන ඕනම product එකක් හොඳ product එකක් කියලා. ඒ වගේ දෙයක්. හරිද? එතකොට reputation එක ඒ company එකේ reputation එක අනුව තමයි අපි quality එක මේක quality product එකක්ද නැද්ද කියලා කියන්නේ. perceived කියන්නේ ඒක අපි හිතන් ඉන්නවා මේක quality product එකක් කියලා based on the reputation of the company. This is because customers don't always have perfect information. ඒකට මෙහෙම perceived quality කියන අපි ඔබේ හදාගන්නේ ඇයි? අපිට අවශ්‍ය ඔක්කොම තොරතුරු information නැහැ product එක. මේ හන්ද අපිට පේන දේවල් අපිට ඇහෙන දේවල් වලින් තමයි අපි quality එක සමහරලාට define කරගන්නේ. This is because customers don't always have perfect information about a product's attributes. Therefore, they are sometimes inferred from images, advertising, and brand name. Brand name ඔය වගේ දේවල් use කරලා අපි සමහරට product එක quality හිතා ගන්නවා. හරිද quality එක ගැන. හරිද ඒක තමයි එතන කියන්නේ. ඊළඟට තියෙනවා services වල dimensions ටික. මම මෙතන dimensions ටික ලියන්න යන්නේ නැහැ. මොකද මම note එකක් පෙන්නගෙන කරේ. ඒකට ඔයාලට තේරෙනවානේ. මෙහෙම දෙකක් තියෙනවා කියන එක සමලිත විදිහට මේක ඔළුවේ තියාගන්න. හරි ඊළඟට අපි කතා කරන්නේ services වල dimensions ගැන. මම ඒක ලොකුවට explain කරන්නේ නැහැ. ඔයාලට ඇත්තටම කියවුවම තේරෙනවා. ඒක මම service slide එකෙන් කෙලින්ම මේ ටික දාගත්ත මෙතනට ලොකු දෙයක් නැහැ එතන. හරිද? time and time business කොච්චර ඉක්මනට service එකක් දෙනවද? completeness කොච්චර සම්පූර්ණව ඒ කියන්නේ මගේ need එක කොච්චර හොඳට ෆුල්ෆිල් කරනවද ඒ කම්පැනි එකෙන් මට තිබ්බ නීඩ් එක මගේ තිබ්බ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම යාලා සපුරලා දෙනවද ඒකයි කියන්නේ. ඒකට සියල්ල හොඳට අපිට සලකනවද ෆ්‍රෙන්ඩ්ලි විදිහට කතා කරනවද කන්සිස්ටන්සි මම අද ගියොත් ඒ සර්විස් එක ගන්න ඊළඟ දවස් ආයේ මාසෙකට විතර පස්සේ ආයෙ ගියත් ඒ විදිහටම මට ක්වොලිටි එක හම්බෙයිද ක්වොලිටි සර්විස් එකක් හම්බෙයිද ඊපස්සේ accessibility and convenience මට ඕන්ලාව කෝල් කරලා එයාගෙන් ප්‍රශ්නයක් දැනගන්න පුළුවන් accuracy හරි ඉන්ෆර්මේෂන් මට දෙනවද රෙස්පොන්සිව්නස් මම මොකක් හරි ප්‍රශ්නයක් කිව්ව ගමන් එයාලා මට ඒකට උත්තරයක් ලබා දෙනවද tangibles කියන්නේ ඒ සර්විස් එක එයාලා දෙන්න මොන එයාලා තායි යූස් කරන්නේ ෆිසිකල් ප්‍රොඩක්ට්ස් ඒ ප්‍රොඩක්ට්ස් හොඳ ක්වොලිටි ඒ වගේ for example hospital එකක් ගත්තාම එයාලගේ ස්කෑනින් මැෂින්ස් ස්ටෙතොස්කෝප්ස් ඔය දේවල් හැමදේම හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට්ස් ඒවා දැක්කහම යූස් කරන්න හිතන දේවල් මේ සර්විස් එක ලබා ගන්න අන්න ඒ වගේ එකක් කියන්නේ හරිද ඊළඟට perspectives of quality
perspectives of quality කියන්නේ quality කියන එක අපි දැන් අපි කතා කරන්නේ දැන් මම අර process ගැන කියද්දි මම කිව්වා company එකක් විදිහට quality define කරන්න එක විදිහකට customer කෙනෙක් විදිහට quality define කරන්න තව විදිහකට ඔන්න ඕක තමයි perspectives කියන්නේ. හරි එක එක අය quality කියන එක දකින්නේ මොන විදිහටද? customer quality කියන එක දකින්නේ එක විදිහකට producer quality කියන එක දකින්නේ තව විදිහකට. customer කොහොමද දකින්නේ? fitness for use. අපි ඒක මෙතන white board එකේම ලියන්නම්. perspectives වහම් තියෙනවා. basically තියෙනවා perspectives දෙකක්. හරිද? සාමාන්‍යයෙන් අපි දෙකක් ගැන තමයි කතා කරන්නේ. customer perspective and producers perspective. හරිද? customer කෙනෙක් කොහොමද product එක perceive කරන්නේ? product එක quality එක customer කෙනෙක් දකින්නේ කොහොමද? fitness for use. අපි ඒක කලිනුත් කතා කරා. මම බෝතලයක් ගත්තොත් ඒ බෝතලයට වතුර දැම්මම ඒක ලීක් වෙන්නේ නැතුව තියෙන්න ඕන. ඒක තමයි fitness for use. මගේ purpose එකට ඒ බෝතලේ හරියනවද මට වතුර ගෙනහිලා වතුර හලා ගන්නද බොන්න පුළුවන් දේ බොටල් එක. ඒක තමයි fitness for use. However the products does what it is supposed to do. අපිට call phone එකකින් call එකක් ගන්න පුළුවන්ද මේ මැද්දෙන් ස්ටක් වෙන්නේ නැතුව call එක break වෙන්නේ නැතුව. quality of design ඒක අනිත් එක. ඒකට bottle එක ගත්තාම මේ bottle එක ලස්සනට design කරලා තියෙනවා. ඒ bottle එක අල්ලන්න මට අල්ලගන්න ලේසිද bottle එක අතින් වැටෙන්නේ නැතුව. ඒ වගේ දේවල්. so phone එක ගත්තාම මේ phone එක සැහැල්ලුයිද ගොඩක් බර phone එකක්ද? ඒ වගේ දේවල්. designing quality characteristics. For example, Mercedes and Ford are equally fit for use but with different design dimensions. Mercedes එකක් ගත්තොත් Ford එකක් ගත්තොත් දෙකෙන්ම travel කරන්න පුළුවන්. හැබැයි design dimensions design කරලා තියෙන විදිහ ඒකේ පාට shape එක ඔය වගේ දේවල් වෙනස්. ඒකයි කියන්නේ. ඒ විදිහට තමයි customer perspective එකෙන් අපි identify කරගන්නේ quality. Producer perspective එකෙන් අපි identify කරගන්නේ quality of conformance. ඉස්සෙල්ලා කිව්ව standards අපි specifications දීලා තියෙනවා. ඒ specifications අනුව produce වෙනවා නම් product එක ඒක තමයි quality producer කෙනෙක්ට quality වෙන්නේ. ඒක එයාලා set කරපු standards අනුව produce කරනවා නම් product එක. final perspective එකක් තියෙනවා මේ දෙකේ එකතුවක්. customer perspective depends on price, producer's perspective depends on cost. එක තේරෙනවනේ price. customer කෙනෙක් බලන්නේ price එක. ලොකු price එකක් ගන්න ඕනද මේක ගන්න. producer කෙනෙක් බලන්නේ මට මේක produce කරන්න ලොකු cost එකක් යනවාද කියලා. හරිද? හැබැයි අන්තිමටම product එකක් design කරද්දී අපි කාගේ perspective එකද ගොඩක් consider කරන්න ඕනේ? producer කෙනෙක් වුණත් consider කරන්න ඕනේ කස්ටමර්ගේ perspective එක. මොකද අපි අන්තිමට මේ ප්‍රොජෙක්ට් එක හදලා දෙන්නේ කස්ටමර්ට. ඒ හන්දා කස්ටමර් perspective එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මෙතනදී. හරිද? එහෙනම් finally perspective එක අපිට අපි producer කෙනෙක් උනත් consider කරන්න ඕනේ. like cost ඒවා මේ වගේ අතල consider කරන්න ඕනේ. ඒත් එක්කම ලොකු consideration එකක් දෙන්න ඕනේ customer බලාපොරොත්තු වෙන්නේ මොනවද කියලා එයාලගේ product එකෙන්. හරිද? ඒක තමයි එතනින් කියන්නේ. ඊට පස්සේ meaning of quality මෙතන y එකක් දෙන්න ඕනේ මෙතනට. meaning of quality කියලා දැන් අපි මේ කතා කරපු ටික තමයි summarize කරලා තියෙන්නේ. meaning of quality කියන එක producer ගේ පැත්තෙන් define කරන්නත් පුළුවන්, customer ගේ පැත්තෙන් define කරන්නත් පුළුවන්. producer ගේ පැත්තෙන් define කරද්දී ඒ කියන්නේ standards and specifications වලට conform වෙලා ඒ අනුව production එක සිද්ධ වෙනවද කියන එක. හරි එතකොට යාළගේ ප්‍රශ්නේ තමයි යාළට තියෙන ප්‍රශ්නේ තමයි minimizing cost. customer කෙනෙක්ගේ පැත්තෙන් ගත්තොත් quality of design මොන හොඳට මේ design කරලා තියෙනවද මේ product එක කියන එක යාළා බලනවා. හරි ඊට පස්සේ quality characteristics මේකේ හොඳ features characteristics තියනවා මේ product එක දැක්කහම පාවිච්චි කරන්න ලේසි වෙන විදිහට ඒ විදිහට. ඊට පස්සේ මේ product එකේ price එක ගොඩක් වැඩිද නැත්නම් affordable price එකක් තියනවද කියලා. ඊට පස්සේ මේ දෙගොල්ලම ඇත්තටම fitness for customer use කියන එක බලන producer produce කරන්නත් ඕනේ අර specifications දාලා
කස්ටමර් කෙනෙක්ට යූස් කරන්න පුළුවන් විදිහේ ප්‍රොඩක්ට් එකක්. ඒක කස්ටමර්ත් බලනවා මේ ප්‍රොඩක්ට් එක මට ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන්ද කියන එක. ඒ මගේ පර්පස් එක ඉෂ්ට වෙනවද? මම මේ ප්‍රොඩක්ට් එක ගන්නේ වතුර බොන්න නම් මේ වතුර බොනවා කියන එක මට ලේසියෙන් කරගන්න පුළුවන්ද කියන එක බලනවා. ඒකට කස්ටමයි ප්‍රොඩියුසර් අන්තිමට ෆිට්නස් ෆෝ යූස් කියන එක දෙන්නටම වැදගත් වෙනවා. අපි අතනදී කස්ටමර්ගේ යටතේ විතරක් එක කතා කරාට දෙන්නට මේක වැදගත්. ඊට පස්සේ කස්ටමර්ගේ පැත්තෙන් මේ ක්වොලිටි කියන එක කස්ටමර්ට පෙන්වන්නේ කොහොමද අපි? මාකටිං හරහා. හරිද? එතකොට ප්‍රොඩියුසර්ගේ පැත්තෙන් ක්වොලිටි එක අපි ඉන්ෂුර් කරන්නේ කොහොමද? ප්‍රොඩක්ෂන් එක හරහා. ප්‍රොඩක්ෂන් ප්‍රොසෙස් එක හොඳට වෙනවා නම් අපිට විශ්වාස කරන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්. කස්ටමර්ගේ පැත්තෙන් ප්‍රොඩියුසර් මේ ප්‍රොඩක්ට් එක කොහොමද මාකට් කරන්නේ කියන එක බලලා එයාලා ඩිසයිඩ් කරනවා මේ ප්‍රොඩක්ට් එක හොඳ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක්ද කියලා. ඒ ටික තමයි තියෙන්නේ. ඊට අමතරව තව ඇඩිෂනල් පොයින්ට් එක තමයි කස්ටමර් කියන්නේ කවුද කියලා. කස්ටමර්ස් දෙකොල්ලක් ඉන්නවා. එක්ස්ටර්නල් කස්ටමර්ස් සහ ඉන්ටර්නල් කස්ටමර්ස්. එක්ස්ටර්නල් කස්ටමර්ස් කියන්නේ අන්තිමටම එන්ඩ් යූසර් කොට බෝතලයක් ගත්තොත් මම ගිහලා බෝතලේ ගන්න නම් මම තමයි එන්ඩ් යූසර්. මම තමයි එක්ස්ටර්නල් කස්ටමර්. ඉන්ටර්නල් කස්ටමර්ස් කියන්නේ කවුද? ඉන්ටර්නල් කස්ටමර්ස් කියන්නේ කම්පැනි එකක් ඇතුලේ සමහරවිට අපි සමහරවිට කම්පැනි එක ඇතුලේම ප්‍රොඩියුස් කරන ඒවා අනිත් ඩිපාර්ට්මන්ට්ස් වලට දෙන්න පුළුවන්. සමහරවිට තමයි කොන්ග්ලොමරේට් එකක් කියලා. ඒ කියන්නේ ගෲප් එකක් ඒ කම්පැනි එක. ගෲප්ස් ගොඩක් තියෙනවා. එතකොට ඒ කම්පැනි එකට අවශ්‍ය මටීරියල්ස් හදන්නේ ඒ කම්පැනි එකේම තව සබ්සිඩියරි කෙනෙක්. එතකොට ඒ මටීරියල් එකේ කස්ටමර් කවුද? ඒ කම්පැනි එකේම ප්‍රොඩක්ෂන් ඩිවිෂන් එක. නේ? එතකොට ඒ ප්‍රොඩක්ෂන් ඩිවිෂන් එකට ඒ මටීරියල් ටික දෙනවා කියන්නේ එතන ඒ ප්‍රොඩක්ෂන් ඩිවිෂන් එක තමයි කම්පැනි එක ඇතුළේම තමයි කස්ටමර් ඉන්නේ. ඒක ඉන්ටර්නල් කස්ටමර් කෙනෙක්. එතකොට අපි මතක තියාගන්න ක්වොලිටි කියන එක ගත්තාම කස්ටමර්ව කන්සිඩර් කරනවා කිව්වහම අපිට එක්ස්ටර්නල් කස්ටමර් විතරක් නෙමෙයි කන්සිඩර් කරන්න වෙන්නේ. අපි ඉන්ටර්නලි අපේ කස්ටමර්ස්ලා කවුරු හරි ඉන්නවා. අපේ ප්‍රොඩක්ට් එක පර්චේස් කරන ඉන්ටර්නල් කම්පැනි එක ඇතුළේම ඩිවිෂන්ස් කවුරු හරි තියෙනවා නම් එයාලගේ පැත්තෙනුත් අපි ක්වොලිටි කියන දේ ගැන කල්පනාවෙන් ක්වොලිටි කියන දේ ගැන බලන්න ඕනේ. එයාලටත් අපි ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් දෙනවද කියන එක අපි කල්පනා කරන්න. මොකද අන්තිමට එයාලට ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් දෙන්නේ නැහැ කියන්නේ අපේ ෆයිනල් ප්‍රොඩක්ට් එක ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් නෙමෙයි කියන එක. ඒ හන්ද ඒක ගැනත් අපි කල්පනාවෙන් ඉන්න කස්ටමර් කිව්වහම එළියේ ඉන්න මිනිස්සු විතරක් නෙමෙයි ඇතුළේ ඉන්නවා කස්ටමර්ස්ලා කියන එක මතක තියාගන්න ඕනේ. හරිද? ඒතර ඔය ටික තමයි මේ ෆස්ට් ලෙසන් එකේ තියෙන්නේ. මම කිව්වට අපි ඔක්කොම ටික එකට කරමු කියලා. මම හිතනවා අපි වෙන වෙනම වීඩියෝස් වලින් කරන එක හොඳයි කියලා. මොකද එක්ස්ප්ලেইন කරන ගියාම ටිකක් වෙලා යන හන්දා සාමාන්‍යයට එක දිගට බලනවට වඩා එක එක තිබ්බහම හොඳයි. ඒ හන්දා මම බලමු අපි ඊළඟ ලෙසන් එකේ ඉවොලූෂන් ලෙසන් එකත් එක්කම මට පුළුවන් නම් කස්ට් එකක් එකතු කරලා ඒකෙම කරන්න. නැත්තම් මම වීඩියෝස් තුනක් අද දාන්නම් මේ සබ්ජෙක්ට් මේ ටොපික්ස් තුනට. මෙතනින් ඉන්ට්‍රොඩක්ෂන් ලෙසන් එක ඉවර වෙනවා.